අපට අපට බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයට පුතේ පාඩම් 10ක් ඉගෙන ගන්න තියෙනවා. ඒකෙන් 5ක් 12 ශ්‍රේණියට, ඉතුරු 5 13 ශ්‍රේණියට තියෙනවා. එතකොට මේ 12 ශ්‍රේණියට සහ 13 ශ්‍රේණියට කියලා තියෙන මේ පාඩම් 10ම මම මේ වෙලාවේ නිකන් කෙටියෙන් පෙන්නගෙන යනවා. ඒක කලබල වෙන්න එපා. මොකද මේ මාතෘකා දැකලා අම්මෝ මහ ගොඩක් තියෙනවා. මේව කොහොම කරන්නද එහෙම හිතන්න එපා. මේක අපි බොහෝම විනෝදෙන් සතුටෙන් පන්ති ඇතුලේ සාකච්ඡා කරගෙන යනවා. එතකොට මේ දැන් O level පාඩමක් වගේ නෙවෙයි A level පාඩමක් වුණාම ටිකක් දිගයි. එතකොට පළවෙනි පාඩමේ පළවෙනි කොටස තමයි මේ තියෙන්නේ. ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම අධ්‍යයනය කර ඒ පිළිබඳ බෞද්ධාකල්පය විමසා බලයි. මේව නිකන් වචනෙන් එකපාරට කරකැවෙලා ඇතෑරිය වගේ තේරෙයි. ඒ තමයි පළවෙනි දවසේ හැටි. පස්සේ මේවා මම බොහෝම වගකීමෙන් කියනවා, මේවා කටපාඩමින් කියනවා ඔයා. ඒක නිසා ඒ ගැන කිසිම චකිතයක් බයක් ඇති කරගන්න එපා. එතකොට මේ පළවෙනි කොටස, පළවෙනි පාඩමේ පළවෙනි කොටස. ඊට පස්සේ මේ තියෙන්නේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස. බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ ගුරුකුල හඳුනා ගනිමින් ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායන්හි විශේෂතා අධ්‍යයනය කරයි. ඊට පස්සේ මේ පළවෙනි පාඩමේ තුන්වෙනි කොටස යටින් තියෙනවා හතරවෙනි කොටස. ඔය 1 1 2 1 3 1 4 කියලා ඒ ටික තියෙනවා. පළවෙනි පාඩමේ කොටස් 4ක් තියෙනවා අපිට. ඊට පස්සේ දෙවෙනි පාඩමේ කොටස් 2ක් තියෙනවා. දෙවෙනි පාඩමේ මේ එක කොටසක්. ඒකේ තියෙන්නේ බුදු ගුණ ගැන කතා කරන්න දෙවෙනි පාඩමේ. ඊට පස්සේ තුන්වෙනි පාඩමේ දෙවෙනි පාඩමේ මම කියුනේ කොටස් 2ක් තියෙනවා කියලා. මේ තියෙන්නේ දෙවෙනි කොටස. දෙකේ දෙක කියලා තියෙනවා දෙවෙනි කොටස. ඊට පස්සේ තුන්වෙනි පාඩමේ ඒකෙත් 3 1 3 2 3 3 කියලා කොටස් 3ක් තියෙනවා. හතරවෙනි පාඩමේ කොටස් 2ක් තියෙනවා. ඊළඟට පස්වෙනි පාඩමේ මේ හතරවෙනි පාඩමේ කොටස් 2යි, පස්වෙනි පාඩමේ කොටස් 4ක් තියෙනවා. ඔහොම බැලුවාම පුතේ දැන් මේක තව දුරටත් පෙන්නගෙන ගියාට මේ මාතෘකා ගොඩක් විතරයිනේ ඔයාලට පෙන්වන්නේ. ඒ නිසා මම එතනින් එහාට මේක පෙන්වන්න උත්සාහ කරන්නේ. ඔහොම ගියහම අපිට තියෙනවා මෙන්න මේ පාඩම් 10ට අණු කොටස් 29ක් තියෙනවා. එතකොට ප්‍රධාන පාඩම් 10යි. ඒ ප්‍රධාන පාඩම් 10 ඇතුලේ එකකට සමහර දැන් පළවෙනි පාඩමේ අණු කොටස් 4යි. දෙවෙනි පාඩමේ අණු කොටස් 2යි. තුන්වෙනි පාඩමේ අණු කොටස් 3යි. හතරවෙනි පාඩමේ අණු කොටස් 2යි. පස්වෙනි පාඩමේ අණු කොටස් 4යි. ඔහොම බැලුවාම මේ පාඩම් 10ට අණු කොටස් තියෙනවා 29ක්. හොඳද? එතකොට අපි මේ පාඨමාලාවේදී මම ඔය අණු කොටස් 29ම ඊටාම පැහැදිලිව පිළිවෙලට කියලා දෙනවා. එතකොට නෝට් එක බොහොම පිළිවෙලට ලියාගෙන බොහොම සාර්ථකව වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ ඔයාලට. එතකොට මේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම මම විශ්වාසයෙන් කියන්නේ දැන් ඇත්තටම මේ පන්තිය පටන් ගන්න කලින් පුතා මේ සමහර විට ඔයා දන්නව ඇති අපේ ඉස්කෝලෙමයි. නමුත් මට මතක නැහැ ඒ දරුවා කවුද කියලා. එක දරුවෙක් මේකට ක්ලාස් එකට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් එයා සතියක් දෙකක් වගේ වරින් වර මගෙන් ඇහුවා. නමුත් මං කිව්වා මට විභාගයක් තියෙනවා. විභාගය ඉවර වුණාම මං පටන් ගන්නම් කියලා. මේ කිව්වා වගේම 2021 22 ක්ලාසස් කරලා තුන්වෙනුව එයාට ක්ලාස් එකක් කරන්න 2023ට සූදානම් වෙද්දි 23ට ක්ලාස් එක කරන්න මේ ගිය සඳුදා සූදානම් කළා තියදී එයා මේ WhatsApp group එකෙන් left වුණා. ඉතින් මම ආයේ කෝල් කරලා අහන්නේ නැහැ ඔයා ඇයි left උනේ අනේ එන්නකෝ එහෙම අදාළ නැහැ. මේ මම සාමාන්‍යයෙන් එහෙම කලබල වෙන කෙනෙක් නෙවෙයි. මොකද මම දන්නවා මේකට එකතු වෙන අය දිනිනව සහ එකතු වෙලා යම් කාලයක් හෝ වැඩ කරපු කෙනෙක් ආයි යන්නෙත් නැහැ කියන එක. ඒ තරම් මේක අර ඒකයි මං කිව්වේ මට ඒව ගැන පුතාට කියන්න අවශ්‍ය නැහැ. මොකද සමාධි මගේ පන්තියක ඉඳපු ළමෙක් නිසා මගේ ඉගෙන ගනිපු නිසා 10 ශ්‍රේණියේදීත් ඉගෙනගෙන 11 ේදීත් ඉගෙනගෙන මට අර දැන් අර කුතුහලයේ තියෙන්නේ මේ ඔයා මම දැකලා මේ දැක්කොත් තමයි මට මතක් වෙන්නේ මේ මියානේ කියලා. ඉතින් ඒක කමක් නැහැ.
පස්සේ මේ WhatsApp ප්‍රොෆයිල් එකට හරි වාගේ ෆොටෝ එකක් දාලා තියන්නකෝ. එතකොට මට මතක් වෙයිනේ. දැන් මං කිව්වොත් එහෙම වීඩියෝ ඔන් කරන්න කියලා ඊට පස්සේ ආයෙ ඔයා ක්ලාස් එකට එන්නේ හේකුත් නැහැ. මේ ඒ නිසා දැන් මේ වෙලාවේ මම එහෙම කියන්නේ ඔයා කැමති නම් වීඩියෝ ඔන් කරන්න. එතකොට මට කවුද කියලා බලා ගන්න. නමුත් මම ඒක බලලා කරන්නේ නැහැ. හරි. දැන් ඔන්න එතකොට මම කිව්වා පාඩම් 10ක් තියෙනවා. අපි මේක බොහෝම මේ මෙතනින් මේ විදියට ආරම්භ කරලා කරගෙන යනවා. මං කියමින් හිටියේ මේ ඔයා මෙතෙන්දී කිසිම පසුතැවීමක්, චකිතයක්, සැකයක් ඇති කරගන්න එපා. මම මේක ඉස්සරහට මේ පිළිවෙලින් කරගෙන යනවා. එතකොට ඔය පාඩම් 10න් පේපර් එක හැදෙන විදියත් මම චුට්ටක් පෙන්නලා ඊට පස්සේ අද දවසේ පාඩමට යන්න. මට පාඩමට යද්දි සමහර විට මම වීඩියෝ එක ඔන් කරනවා. එතකොට ඔයාලට පොඩ්ඩක් මම බෝඩ් එකේ ලියලා පෙන්නන්න පාඩමට යන වෙලාව. හරි. දැනට මම පෙන්නන්න. දැන් එතකොට ඔන්න පාඩම් 10 සාමාන්‍යයෙන් ඔය නිකන් දල වශයෙන් පෙන්නුවේ. මේ ටියුට් එකක් මම දෙන්නම් පස්සේ මේ සිලබස් එක තියෙන පාඩම් 10 නම් ටික තියෙන කොලයක් මේ විදිහට මුද්‍රණය කරපු කොල තියෙන ඒව පස්සේ දෙන්නම්. දැන් එතකොට මම නිකන් උඩින් පෙන්නගෙන ගියා මෙන්න මේ විදිහට පාඩම් 10ක් තියෙනවා කියලා. දැන් ඔය පාඩම් 10 පුතාට තියෙනවා එක chance එකක් මෙන්න මෙහෙම. දැන් මම ඒකයි කිව්වේ අර දැන් මෙන්න මේ පාඩම් වලින් සාමාන්‍යයෙන් පුතා දැන් මේ මෙන්න මේ නවාරහාදී බුදු ගුණ. දැන් මේ දෙවෙනි පාඩමේ මේ ටික ගත්තාම දෙවෙනි පාඩමේ බුදුරජාණන් වහන්සේ ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒකේ දැන් නවාරහාදී බුදු ගුණ. එතකොට බුදුහාමුදුරන්ගේ මහා කරුණාව, ආදර්ශවත් නායකත්වය, තාදී ගුණය, ඒ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය. ඊට පස්සේ පద్මාකාර ජීවිතය. දැන් පුතාට මතක ඇති 11 ශ්‍රේණියේ බුද්ධ ධර්ම පොතේ තිබුණ අර මේ මොනවාද රුදුරු මිනිස්සුන් මැද වෙමු අපි සොඳුරු මිනිස්සුන් කියලා. 11 හරි 10 හරි බුද්ධ ධර්ම පොතේ තිබ්බේ රුදුරු මිනිස්සුන් මැද වෙමු අපි සොඳුරු මිනිස්සුන් කියලා 10 බුද්ධ ධර්ම පොතේ මං හිතන්නේ තිබ්බා. ඒ පద్මාකාර ජීවිතයනේ අර නෙළුම් මලක් වගේ බුදුහාමුදුරන්ගේ ජීවිතය පුණ්ඩරීකං යතාවක් භූතෝ යේන නූපලිප්පති එහෙම කියලා මේ හදාරපු කොටසක්මයි එතන තියෙන්නේ. නවාරහදී බුදු ගුණ, මහා කරුණාව, ආදර්ශවත් නායකත්වය ඒවා එච්චරටම අපහසු දැකලා නැති එහෙම මේ ප්‍රශ්න නෙවෙයි. මේ පාඩම් නෙවෙයි. යම් මට්ටමකට පුරුයි. එතකොට මෙන්න මේ අනෙක් පාඩම් ගත්තහම දැන් බලන්න මේ තියෙනවා දෙවෙනි එකේ දෙවෙනි කොටස. සරියුත් මහ රහතන් වහන්සේ ගැන ඉගෙන ගන්න තියෙනවා. මහා ප්‍රජාපති ගෞතමී රහත් මෙහෙණින් වහන්සේ ගැන ඉගෙන ගන්න තියෙනවා. මේවා ඉතින් පුතා මේ 9 ශ්‍රේණියේදී පොත්වල දැන් මම අදටත් උසස් පෙළ ළමයින්ට උගන්වද්දී සමහර වෙලාවට කියනවා මේ සමහර චරිත කතා 9 ශ්‍රේණියේ බුද්ධ ධර්ම පොතෙන් බලා ගන්න කියලා. ඒ ටිකමයි උසස් පෙළට තියෙන්නේ. එතකොට අනාථපිණ්ඩික උපාසකතුමා මේ අහපු නැති අමුතු දේවල් නෙවෙයි තියෙන්නේ. දන්න දේවල්. අපි තව බලමු මේකේ දන්න තැන් කොතනද තියෙන්නේ කියලා මේ සටහන් වල මේ පාඩම් වලින් පුතා දන්න තැන් මොනවද තව තියෙන්නේ කියලා පොඩ්ඩක් බලාගෙන යමුකෝ ඉස්සරහට. මම තව කීපයක් පෙන්නන්නම් මේ පාඩම් වලින් අතරින් අතර මම පෙන්නනවා දන්න තැන් මොනවද තියෙන්නේ කියලා. එහෙම ගත්තාම තව ඔන්න තුන්වෙනි පාඩමේ තුන්වෙනි කොටස මේ තියෙන්නේ. බලන්න මේ තුන්වෙනි පාඩමේ තුන්වෙනි කොටස පංචශීල ප්‍රතිපදාව. මේක 11 වසරේ පොතේ පාඩමක් තිබුණ සීලය හා භෞතික සංවර්ධනය කියලා 11 වසරේ බුද්ධ ධර්ම පොතේ 7 වෙනි පාඩම. සීලය හා භෞතික සංවර්ධන. මේ තියෙන්නේ ඒ ගැන. 7 හෝ 8 පාඩම මට මතක වෙයි. ඊළඟට පුතාට හොඳට මතකයි 10 ශ්‍රේණියේ 22 පාඩමත් 11 ශ්‍රේණියේ 21 22 වගේ පාඩම් වල ඒ ආසන්න පාඩම් වල තිබ්බා දස රාජ ධර්ම, දස සක්විතිවත්, සප්ත අපරිහානි ධර්ම, සතර සංග්‍රහ වස්තු, සතර අගතිය, ඊට පස්සේ ලෝකපාලන ධර්ම ඔය වගේ දේවල් ටික ඔය හිරියොත්ප්ප කියන ඒවා ඔය 11 ශ්‍රේණියේ 10 ශ්‍රේණිය ඉගෙන ගනිපුවමයි. ඒතරන බලන්න එහෙනම් දැන් තව හොයනවා මේ මෙහෙම කතා කරගෙන යද්දි අපිට පේනවා මේ 11 දී 10 දී ඉගෙන ගනිපුවමයි මේ තියෙන්නේ. ඇත්තටම පුතා අදටත් මම සාමාන්‍යයෙන් මේ උගන්වන වෙලාවට අපේ ළමයින්ට මේ කියන්නේ මේ පොත් බලා ගන්න කියලා. 10න් 11න් පොත් වලින් මේවට තොරතුරු හොයා ගන්න කියලා.
නිසා ඔන්න එතකොට දැන් පුතා මේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය තෝරගත්ත වගේම මේ තියෙන මාතෘකා පුරුදු බව මම මේ පෙන්නන්නේ. ඊළඟට බලමු තව තියෙනවද කියලා. එතකොට මේ දස පුණ්‍ය ක්‍රියා දස කුසල් අකුසල් ඒවත් ගොඩාක් අමාරු ඒවා නෙවෙයි. එතකොට මේ බලමු අපි මේ විදිහට තව තියෙන ඒවා. මේක හරි. මේ තියෙන හතරවෙනි පාඩමේ දෙවෙනි කොටස. ඒකෙත් තියෙනවා සිව් බඹ විහෙරණ සතර සංග්‍රහ වස්තු පන්සිල් හා අටසිල් කියලා තියෙනවා මාතෘකාවක්. ඕවා මේ මහා අරුම පුදුම අමුතු ජීවිතේට අහල නැති දේවල් නෙවෙයි. බලන්නකෝ පස්වෙනි පාඩමේ පළවෙනි කොටස. මේ තියෙන පස්වෙනි පාඩමේ පළවෙනි කොටස බුදු සමය හා පරිසරය. අපෝ 10 ශ්‍රේණියේ 15 වෙනි පාඩම. 11 ශ්‍රේණියේ තිබ්බ පාඩමක්. බුදු සමය හා පරිසරය කිව්වහම පුතා දැනටම දන්නවා. බුදුහාම මතක ඇති මේ දන්නවා කිව්වට දැන් එකපාරට මේව කිව්වට මතක් වෙන්නේ නැහැ. නමුත් දන්නවා ඇට්ටේරියා වනයේකදී සින් සපා සූත්‍රය දේශනා කළා කියලා. ඕම බලාගෙනනේ දැන් මේ උසස් මේ ඕ ලෙවල් වලට පාඩම් කළේ. බුදුහාමුදුරුවෝ ඉපදුනේ මේ පරිසරයේ ආශ්‍රය කරගෙන සල්ලු යනක ඊළඟට බුදු වුණේ බෝධියේ ඒත් පරිසරයේ ගසක් මුල පිරිනිවන් පෑවෙත් උපවත්තන සල්ලු යන එතනත් පරිසරය තිබුණා. කොහොම කියලා මේ බුද්ධ චරිතයත් එක්ක පරිසරය එකතු වෙච්ච විදිය ඉගෙනගෙන තියෙනවා දැනටම. ඒකට බුදු සමය හා පරිසරය ඒ ටික තියෙනවා. ඊළඟට පරිසර සංරක්ෂණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම. අනිවාර්යෙන්ම මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. කොතෙන්දිද? මතකයි අර ජලයට මල මුත්‍ර හෙලන්න හොඳ නෑ. උපසම්පදා භික්ෂුවක් වුණාම ජලයට කෙල ගහන්නේ නෑ. නිල් තන කොළ පාගන්නේ නෑ. එහෙම කියලා සේකියා ධර්ම කියලා ටිකක් එහෙම ඉගෙන ගත්තා. යන්තම් එහෙම මෙහෙන් මතක ඇති එහෙම ටිකක් කියවුණා කියලා. හරි. එතකොට මේ ඔන්න එතනක් තියෙනවා ඉගෙන ගනිපු ටික. තව එහාට බලමු. ආර්ථිකය පිළිබඳ බෞද්ධ චින්තනය කියලා පස්වෙනි පාඩමේ දෙවෙනි කොටස තියෙනවා පුතේ. ඒකෙත් බලන්න ධනෝපායනය, ධන පරිහරණය, ආර්ථික සුරක්ෂිතතාව කියලා ලොකු වචන වලින් තිබ්බට මොකද්ද ධනෝපායනය කියන්නේ? සල්ලි හම්බ කිරීම. අපිට මතකයි 10 ශ්‍රේණියේද කොහෙද නේද අර පොතේ තියෙන 23 වෙනි පාඩම මේ අර දැහැමින් උපයා දැහැමින් වැය කරමු. ඔන්න වගේ පාඩමක් තියෙනවා මට මතකයි. ඒකේ තියෙන අර සින්දුවකුත් තිබුණේ හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් ගෙදර දොරට දනට පිනට දුන්නේ මං හිතේ මනාපෙන් කියලා සින්දුවකුත් දාලා අපිට 10 ශ්‍රේණියේ 11 ශ්‍රේණියේ පොත්වල මේ තිබ්බ පාඩම්. සල්ලි හම්බ කරන විදිය. ඊළඟට ධන පරිහරණය කියලා කියන්නේ පුතාට දැන් මතක් වෙන්න ඕන සිංහාලෝවාද සූත්‍රයේදී කියලා දුන්නනේ සල්ලි පරිහරණය කරන හැටි ඒකේන භෝගේ බුඤ්ජය දීහි කම්මං පයෝජේ එහෙම කියලා අර එක කොටසකින් අනුභවයට අනෙක් කොටස ආයෝජනයට කොහොම කියලා ඊට පස්සේ තව මතක් වෙන්න ඕන සල්ලි හම්බ කරන විදිය අර උත්ථාන විරියාදිගතේහි බහා බල පරිචිතේහි සේදාවක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේ කියලා උත්සාහයෙන් දෑත දෙපය මහන්සියෙන් හරි හම්බ කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ওই ටික මතකයි. ඊට පස්සේ අර මේ උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතා ඔන්න ඕවගේ ටිකක් තමයි ඔය පස්වෙනි පාඩමේ දෙවෙනි මාතෘකාවට එන්නේ. ඒතර බලන් ගියාම දෙවෙනි පාඩමේ බුදුගුණ මාතෘකාවේ පුතා දන්නේව තියෙනවා. තුන්වෙනි පාඩමේ දසරාජ ධර්ම දස සක්විතිවත් සප්තාපර ඔය ටික පුතා දන්නේවා. හතරවෙනි පාඩමේ පන්සිල් අටසිල් මේ ඔය ආදී කරුණු කාරණා දන්නේවා. පස්වෙනි පාඩමේ ගත්තාම මේ බුදු සමය හා පරිසරය බුදුහාමුදුරුවෝ පරිසරය ඇසුරු නිසුරු කළ ආකාරය පරිසරය ආරක්ෂා කරන්න දීපු බණ කතා ධර්ම පාඨ අහලා තියෙන දැකලා තියෙන දේවල්. ඊළඟට පස්වෙනි පාඩමේ දෙවෙනි කොටස ගත්තාම සල්ලි හම්බ කරන හැටි ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් සිංහාලෝවාද සූත්‍රයෙන් ඔහොම අහලා තියෙන දැකලා තියෙන කරුණු. දැන් බලන්න පස්වෙනි පාඩමේ තුන්වෙනි කොටස භෞතික සම්පත් කළමනාකරණය කියලා කොටසක් තියෙනවා. ඒක නම් ටිකක් උසස් පෙළටම තියෙන එකක්. ඒක අමාරු පාඩමක් නෙවෙයි. බොහොම සරලව තේරුම් කරලා දෙනකොට තේරෙනවා ඒකත් මේ උසස් පෙළට තිබ්බට ඕ ලෙවල් වලදී හම්බ වුණු කරුණු තියෙනවා. මම උගන්වනකොට මතක් කරලා දෙන්නම්.
ඊළඟට තව ටිකක් එහාට යනකොට මේ තියෙන මේ බලන්න පස්වෙනි පාඩමේ හතරවෙනි කොටස හතරවෙනි කොටසේ ඔය තුන්වෙනි ඩොට් එක ළඟ බලන්න. අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ අනවජ්‍ය සුඛ මේ 11 ශ්‍රේණිය පොතේ බොහොම ලස්සනට තිබිච්ච පාඩමක්. මේ වචන අපිට හුරු පුරුදු දේවල්. හරි. තව දුරට බලමු 6 වෙනි පාඩම. හොඳටම අධ්‍යයනය කරපු පාඩමක් තියෙනවා. සිංහලෝවාද සූත්‍රය. භෝග විනාශ මුඛය ඊට පස්සේ ඔය සිංහලෝවාද සූත්‍රයේ මේ මොනවාද සදිසා නමස්කාරය 10 ශ්‍රේණිය පොතේ 9 වෙනි පාඩම නේද? අපිට මතකයි මොනවාද මේ යුතුයකම් ඉටු කරමු ඔන්නෝම මොකක් හරි පාඩමක් තියෙනවා මට මතකයි. 9 වෙනි පාඩම තමයි මගේ මතකයේ හිටියේ 10 ශ්‍රේණිය පොතේ. එතකොට මේ සිංහලෝවාද සූත්‍රය දන්න පාඩමක්. ඊළඟට මේ බලන්න මට මතක හැටියට 11 ශ්‍රේණිය පොතේ 13 වෙනි පාඩම හරි 12 වෙනි 12 වෙන්න බෑ. ඒ වගේ ආසන්න පාඩමක් 10 පාඩම හරි මේ පරාභව සූත්‍රය මහා මංගල සූත්‍රය මේවා මේ විදිහටම තිබ්බා. දැන් මම මේ පුතාට මේ මෙතෙක් මේ ඔන්න බලන්න පාඩම් 6කටම ආවා. ඒ 6ෙම තියෙනවා දන්න කරුණු. 11 දී ඉගෙන ගනිපුවා. අපි බලමු තව ඉස්සරහට ගිහිල්ලා මේ දැන් මේ පාඩම් 6ක් කරලානේ. එතකොට ඔන්න 6 වෙනි පාඩමේ තව ටිකක් තියෙනවා. ධම්මපදයේ ගාථා ටිකක් තියෙනවා. මේ මම මේකෙන් අහන්නේ නෑ මතක මොනවද කියලා. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මොනම ගාථා 20ක් තියෙනවා. මේ 20 කටපාඩම් කර ගැනීම අනිවාර්ය නෑ. හැබැයි බලන්න මතක තියෙන ඒවා තියෙනවා. එහෙම බැලුවම 20කුත් නෑ පාඩම් කරන්න. දැන් උට්ටානවතෝ සතිමතෝ පාඩම් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේක පාඩම් මේ ගාථා 20 පාඩම් කරගන්න බැරි වුණා කියලා විභාගේ ලකුණු නැත්තට නැති වෙන්නේ නැහැ. ඒක මම මේ පාඩම කරද්දි මම තේරුම් කරලා දෙන්නම් මේක කොච්චර දුරට අවශ්‍යද නැද්ද කියන එක. අවශ්‍ය නැහැ කියන්නේ නැහැ. පුළුවන් නම් පාඩම් කරගන්න දැම්ම ඉඳලා. ගාථා ටික මට දෙන්න පුළුවන්. දැන් උට්ටානවතෝ සතිමතෝ කියන ගාථාව පුතා දන්න ගාථාවක්. ඊළඟට මං හිතනවා නපරේ සංවිලෝමානී ඔය ආදී වශයෙන් ගාථාවල ගියහම සමහර විට මෙතන අහුවෙයි දන්නා කියන ගාථා කිහිපයක්. මේ අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ දන්න ගාථාවක් නෙමෙයි තියෙන්නේ. මේ ගාථාවල පුතේ මේ මුල් කොටස විතරයි මෙතන මේ තියෙන්නේ. ඊළඟට අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති දන්න ගාථාවක්. ඊට පස්සේ තව ඔහොම යද්දී එතකොට ධම්මපද ගාථා ටික ওই විදිහට අපිට තියෙනවා. ඊළඟට අපි බලමු දැන් ඔන්න 6 වෙනි පාඩම දක්වා අපි බැලුවා දන්න ඒවා ගාථා තියෙනවා. ඊට පස්සේ දැන් බලමු 7 වෙනි පාඩම. ඔය බලන්න 7 වෙනි පාඩමේ මාතෘකාව මොකක්ද කියලා. බුද්ධ කාලීන ධර්ම දූත සේවාව. බුදුන් වහන්සේගේ ධර්මචාරිකා භික්ෂුන් වහන්සේලාගේ ධර්මචාරිකා ඒව ගැන අපි කතා කරමු. ගොඩාක් අමාරු දේවල් නෑ. මේ බලන්න 7 වෙනි පාඩමේ දෙවෙනි කොටස. ත්‍රිවිධ තේරවාද සංගායන. හරිම පහසුයි. පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව මේ 10 11 පොත්වලදී ඉගෙනගෙන තියෙන්නේ. වගු ඇඳලා මේවා 11 පොතේ තිබ්බා. දැන් මේ තියෙන ටිකම තමයි මේ අලුත් කරගන්න, පොලිෂ් කරගන්න තියෙන්නේ. ඊළඟට අශෝක රජුරෝ කනිෂ්ක රජුරෝ ගැන 11 පොතේ තිබ්බා. අර පුස්තකාරූඪ සංගීතයයි සිව්වන ධර්ම සංගීතයයි කියලා ඔහොම ටිකක් තියෙන තැන කනිෂ්ක රජතුමා ගැන තිබ්බා. ධර්මාශෝක රජතුමා ගැන දන්නවා. ඊට පස්සේ මෙන්න මේ 7 වෙනි පාඩමේ 4 වෙනි කොටස නම් ඉතින් විශ්වවිද්‍යාල පාඩම ඒක ටිකක් මේ විශ්වවිද්‍යාල ටික O level වලදී හමු වෙච්ච ඒවා නෙමෙයි. ඒක එච්චර අමාරු නෑ උගන්නන්න. බලන්න 8 වෙනි පාඩම. බලන් ගියාම මේ බෞද්ධ ශිෂ්ටාචාරය කියලා ඇත්තටම කරන්න තියෙන්නේ අනික් මම ඒකයි කිව්වේ. පටන් ගන්නකොටම මම ඒකයි කිව්වේ පුතාට සිංහල වලදී දේශපාලන විද්‍යාවේදී ටිකක් කාලය වැය කරලා පාඩම් කරන්න තියෙනවා. අමුතු දේවල් ටිකක්. බෞද්ධ ශිෂ්ටාචාරයේදී මම කියලා දෙන රටාවත් එක්ක ඒ කරුණොත් එක්ක අමුතුවෙන් වෙහෙසිලා කැප වෙලා නිදිවරාගෙන අර විෂයන් වලට තියෙන වෙලාවත් මේකට අරගෙන පාඩම් කරන්න ඕනේ.
මේක ලොකු ජයග්‍රහණයක් ලබන්නේ මොකද විෂය බොහොම පහසුවෙන් මතක තියාගෙන හරිම විනෝදයෙන් ඉගෙනගෙන ඒ සමාර්ථයක් අරගන්න පුළුවන් අනෙක් විෂයන් දෙකට මේකට අවශ්‍ය වෙලාවත් ඒ විෂයන් දෙකට යොදලා තවත් හොඳට පාඩම් කරගන්න පුළුවන්. සමහර ළමයි ඉතින් අර නම දැක්කහම මහා ලොකුවට පේන එහෙම විෂයන් තෝරගෙන පස්සේ අමාරුවේ වැටෙනවා. ඒව මම පස්සේ කියන්නම්කෝ උදාහරණත් එක්ක වෙච්ච දේවල්. නමුත් දැන් මේ දිහා බලන්න. එතකොට ඔන්න 8 වෙනි පාඩම බලන්න. මිහිඳු හාමුදුරුවෝ එන්නට පෙර ලංකාවේ තිබිච්ච ඇදහිලි හා විශ්වාස. දැනටම දන්නව 9 ශ්‍රේණිය 8 ශ්‍රේණිය දිගන ගනිපුවා. මේ ගස්ගල් ඇදහීම, මලවුන් පිදීම, පර්වත වන්දනාව තිබුණු පෙර තිබුණු. ඒවා බුදුදහමට අනුව හැඩගැසුණු ආකාරය කියලා මේකේ ඊළඟ කොටස කියනවා. ඒවා අපි දන්න දේවල්. බුදුදහමට අනුව හැඩගැසුණු ආකාරය ගස්ගල් වන්දනාව බෝධි වන්දනාව බවට පත් වුණා. පර්වත වන්දනාව චෛත්‍ය වන්දනාව බවට පත් වුණා. මලවුන්ට මලවුන් පුදන එක වෙනුවට මලවුන්ට පින් දෙන්න පුරුදු වුණා. අන්න එහෙම ඒව වෙනස් වුණු හැටි. බොහොම සරල දේවල්. ඊළඟට බලන්න ලංකාවේ රාජ්‍ය පාලනයේ තුල රජවරුන්ගේ ක්‍රියාකලාපය දේවානම්පියතිස්ස රජතුමා ගැන, දුටුගැමුණු රජතුමා ගැන, වලගම්බා රජතුමා ගැන, මහසෙන් රජතුමා ගැන කියන රජවරු 4 දෙනෙක් ගැන කතා කරන්න තියෙනවා. හොඳටම දන්න රජවරුත් ඉන්නවා මෙතන. අනෙක් රජවරු ගැන දන්නවා. ඒ දන්න ටික එකතු කරලා ඔළුව පිළිවෙලට හදා ගන්නයි තියෙන්නේ. මතකයේ පිළිවෙල කරගන්න තියෙන්නේ. ඒතර පාඩම් 8ක් දැන් ඔන්න පුතා බලලා තියෙනවා. දැන් මේ පාඩම් 8ක් උඩින් හොයාගෙන ගිහිල්ලා තියෙනවා. මොනවද තියෙන්නේ කියලා බැලුවාම 11 පොතේ තිබිච්චමයි. 10 පොතේ තිබිච්චමයි. සමහර ඒවා 8 9 ඉගෙන ගනිපුවා. ඊළඟට දැන් මේ 8 වෙනි පාඩමෙන් එහාට තව බලන්න 8 වෙනි පාඩමේ 4 වෙනි කොටස ගත්තාම මේ පුද්ගලයාගේ උපතේ සිට මරණයට එක් ජීවිතයේ වැදගත් අවස්ථාවන් සමග බැඳුණු බෞද්ධ සිරිත් විරිත් හිතලා ලියන්න පුළුවන් සමහර ඒවා. උපතේදී අඟුලිමාල පිරිත කියන එක. ඊට පස්සේ ඉඳුල් කට ගන්න එක, අකුරු කියවන එක. ඊට පස්සේ මේ මොනවාද උපන්දින උත්සවවලදී දානමාන පිරිනමන එක. ඒ වගේම විවිධ වැදගත් අවස්ථාවල සෙත් පිරිත් සජ්ජායනා කරගන්න එක. අසනීප වුණාම මරණාසන්න ලෙඩුන්ට බණ කියනවා, පිරිත් කියනවා. ඊට පස්සේ මරණයටපත් වුණාම පාංශු කුලය පූජා කරනවා. ඒතර උපතේ ඉඳලා මරණයත් එක්ම බුදුදහම වැදගත් වෙන හැටි බෞද්ධ සිරිත් විරිත් මොනවද කියන්නේ. ඒවා මේ මහා විෂය කරුණු නෙමෙයි, එදිනෙදා ජීවිතයේ දකින්න දේවල් ලියන්න පුළුවන්. හරි දැන් එතකොට ඔන්න පාඩම් 8කම විස්තර පුතා දන්නවා. බැලු අතේ තිබ්බා මීට කලින් දැනගෙන හදාරපු දේවල්. බලන්න මේ 9 වෙනි පාඩම චුට්ටක් වෙනස්. ඔන්න O level වලට නැති මාතෘකාවක් ටිකක් තියෙනවා නම් මෙන්න මෙතන තියෙනවා. මියන්මාරය, තායිලන්තය, මේ ඊළඟට මේ ජපානය. ඔය කියන රටවල් වලට බුදුදහම ලැබිච්ච හැටි. ඒක 9 වෙනි පාඩම. මේක අපි පාඩම කරනකොට ඒ අන්තිමට තියෙන පාඩමනේ. ඊට පස්සේ මේ බලන්න 10 වෙනි පාඩම. බලන්න හොඳට පුතාට බැලුමටම තේරෙනවා අපෝ බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය ඔය කාරණා ටික නම් හොයාගන්න පුළුවන් බොහොම සුළු වැඩක්. ඉතින් එහාට බලන්නකො බුද්ධ ප්‍රතිමා, මුද්‍රා, ආසන, ස්තූප කලාව, ඊට පස්සේ ස්තූප කලාවේ ආරම්භයේ ස්තූප ආකෘති, අර බුබ්බුලාකාර, ධාන්‍යාකාර, ඝටාකාර, ඝණ්ඨාකාර ඕම කියලා ඉගෙන ගනිපුවම තමයි ස්තූප ආකෘති. ඊට පස්සේ මේ ශ්‍රී ලාංකේය ස්තූපයේ අනන්‍යතා ලක්ෂණ. ඇයි දෙයියනේ අපි ඒ දවස්වල මේවා ඉගෙනගෙන තියෙනවා පාදම. ඊට පස්සේ මේ මොනවාද මේ තුම්මහල් පේසාව, ඊට පස්සේ ගර්භය, හතරස් කොටුව, දේවතා කොටුව, පොත් කැරැල්ල, පොත, චූඩාමාණික්‍ය. මේ බලන් ගියාම මේ O level paper එකට වඩා පොඩි වෙනසක් කරගන්න තියෙනවා අපිට. ඊළඟට 10 වෙනි පාඩමේ ඉතුරු කොටස බැලුවාම
ඒකේ තියෙනවා මේ ටික මේ බලන්න 10 වෙනි පාඩමේ පුතාටම බැලුවාම තේරෙනවා ඇති අපෝ මොනවාද මේවා බෝධිගර පටිමාගර වාහල් කඩ සඳකඩ පහන මුරගල පොරවක්ගල පියගැට පෙළ මේ 10 11 පොත්වල තිබිච්ච රූප සටහන් එක්කම තියෙන දේවල් ඊළඟට බලන්න දඹදෙණි හා කෝට්ටේ යුගවල සිංහල ගද්‍ය හා පද්‍ය සාහිත්‍ය 10 11 පොත්වල හොඳටම තියෙනවා ගද්‍ය සාහිත්‍ය පද්‍ය ඊළඟට ශ්‍රී ලංකාවේ බෞද්ධ චිත්‍ර කලාව කැලණියේ බිතිසිතුවම් ගැන මේ සිතුවම් ශිල්පීන් ගැන ඕවා මේ මෙතෙක් පාඩම් කරපුවා කියප එකයි දැන් පුතාට මම හිතනවා O level බුද්ධ ධර්මයේ විෂයට B එකක් ඇති අනිවාර්යෙන් ඔය කියපු B දෙකෙන් එකක් අනිවාර්යෙන් බුද්ධ ධර්මයට වෙන්න ඕන එතකොට ඉතින් යමක් දැනට දන්නවා කියලා කියන්නේ මේ විෂය මහා අමාරුවක් නෑ ඒ නිසා ඒ කාරණාව හොඳට තේරුම් අරගෙන මේ පාඩම් වැඩ ටික පුතා ඉස්සරහට කරගෙන යන්න මම මේක විෂය බොහොම සරලව කියලා දෙන්නම් ඒ වගේම අර මම මේ කලිනුත් කිව්වා වගේ මට ඇත්තටම අපහසුයක් නෑ මොකද ඔයා මේක මම ගැන ඇත්තටම දැනගෙන තමයි මේකට සූදානම් වෙලා තියෙන්නේ මේ පන්තිය තෝරගෙන තියෙන්නේ ඒ නිසා කිසි ගැටලුවක් නෑ හරි මම චුට්ටක් ඔයාලට පේපර් එක ගැනත් පෙන්නලා ඊට පස්සේ අද පාඩමට අපි අවතීර්ණ වෙලා පොඩි සටහනකුත් දීලා අදට පාඩම අපි අවසන් කරනවා අද අපි පැය දෙකක්ම කතා කරන්නේ නැහැ කෙටි වෙලාවක් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි මේ අදට මේ ආරම්භයක් විතරයිනේ ඒ ටික අවසන් කරනවා එතකොට දැන් බලන්න මේ තියෙන්නේ 2020 ප්‍රශ්න පත්‍රය හරිද 2020 ප්‍රශ්න පත්‍රය එතකොට පුතේ මේකේ ප්‍රශ්න පත්‍රයේ මේ කොටස් දෙකක් තියෙනවා මේ අපිට විභාගෙට ගියාම ඉස්සෙල්ලා හම්බ වෙන්නේ දෙවෙනි කොටස. පළවෙනි කොටස නෙවෙයි. දෙවෙනි කොටසට විතරක් පැය 3ක් තියෙනවා ලියන්න. දැන් පුතා නිකන් පේපර් එකත් පොඩ්ඩක් මේ වෙලාවේ හඳුනා ගන්න. දැන් සාමාන්‍යයෙන් පුතා මේ A level වලට උගන්වනකොට ළමයි පළවෙනිම දවසේ අපිත් එහෙමයි. පළවෙනිම දවසේ පන්ති ගියාම ගුරුවරයාත් එක්ක මර තරහයි මේ පේපර් ගැන කියනකොට විෂය ගැන කියනකොට මොකද කට අරගෙනම යන්නේ පෑන අතේ තියාගෙන සැරසෙන් වෙන් යා කියලා 1 2 3 කියාගෙන යන්නේ ආයෙ ලියන්නම තමයි පොත දිග අරගෙන පොතට ඉතින් ලස්සන කවරයක් දාගෙන පිට කවර දාලා ඇඩ කරලා තරු අලවලා ස්ටිකර් අලවලා මේ කරගෙන ඉතින් මේ පළවෙනි මාතෘකාව ලියලා සටහන ලියන්න කට අරගෙන බලාගෙන ඉන්නේ. එහෙම වුණාම පළවෙනි දවසේ මේ පේපර් ගැන කියනවා පාඩම් ගැන කියනවා ඉතින් හරි විකාරයි. ඒ නිසා මම හිතනවා අපි එදා හිටපු වයසෙමනේ අද ඔයත් ඉන්නේ. ඒ නිසා සමාජයට පුතාට දැන් මේක මේ පාඩම කොයි වෙලාවද පටන් ගන්න පාඩම කොයි වෙලාවද පටන් ගන්න මේව නෙමෙයි පාඩම කොයි වෙලාවද පටන් ගන්න කියලා හිතනවා ඇති. නමුත් චුට්ටක් මේ දේවල් ගැන සරලව අවබෝධ කරගත්තාම ඔළුවට ඉලක්කයක් එනවා හරි එතකොට මම මෙන්න මේක තමයි මේකට කරන්න ඕන මේ විදිහට තමයි පේපර් එකේ ඉන්නේ මෙහෙම තමයි ප්‍රශ්න හැදෙන්නේ මම දන්න දේවල් මේකේ මෙච්චරක් තියෙනවා නොදන්න දේවල් ඊටාම අඩුයි මට තියෙන්නේ මේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයදී දන්න ටිකම නැවත නැවත අලුත් කරගන්නයි තියෙන්නේ කියලා අන්න පුතාට ආකල්පයක් ඔළුවට එනවා ඒ ටික එන්නේ අර මේ කාරණා ටික සමන් දුන්නාම ඒකයි මම මේ කියලා දෙන්නේ හරි අපි තව කෙටි වෙලාවක් අරගෙන මේකත් බලලා ඊට පස්සේ පාඩමට යමු. ඔන්න බලන්න මේ පේපර් එක බෞද්ධ ශිෂ්ටාචාරය දෙවෙනි පේපරේ මේ තියෙන්නේ මේක තියෙන්නේ සම්පූර්ණ ලියන්න තියෙන්නේ. එතකොට එහෙනම් පුතාට අහන්න දෙයක් නැහැ. එතකොට දැන් දන්නවා පළවෙනි පේපර් එක එහෙනම් ඒ කියන්නේ ඉරි ගහන්න තියෙන්නේ. අපි කියන්නේ බහුවර්ණ පේපර් එක කියලා. පළවෙනි පේපර් එකේ ප්‍රශ්න 50ක් තියෙනවා බහුවර්ණ. ඒ 50ට ඉරි ගහන්න තියෙන. ඒකට පැය දෙකක් දෙනවා ඉරි ගහන්න. පැය දෙකක්. ප්‍රශ්න 50ට පැය දෙකක් වෙනමම දෙනවා. ඉතින් හොඳට කියවලා තේරුම් අරගෙන ඉරි ගහලා ගොඩාක් ළමයි මේ පේපර් එකෙන් ලකුණු හොඳට ගන්නවා.
ඊළඟ මේ තියෙන්නේ ලියන්න දෙන පේපර් එක. මේකට පැය 3යිනේ. හරි බලමු මේ පේපර් එකේ කොහොමද වෙන්න ඕන කියලා. මේක පුතේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ පළවෙනි කොටස. බලන්න පුතා මේ පළවෙනි කොටසේ ප්‍රශ්න ආපු විදිය නිකන් හිතලා බලන්නකො. බලන්න එක කොටසකට අණු කොටස් 5ක් තියෙනවා. එක කොටසකට මේ බලන්න මේ පළවෙනි කොටසට මේ පළවෙනි කොටසේ ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නෙට අණු කොටස් 5ක් තියෙනවා. මේ තියෙන අණු කොටස් 5ට ලකුණු ලැබෙන විදිය මේ පළවෙනි අණු කොටසට ලකුණු 2යි, දෙවෙනි අණු කොටසට 3යි, තුන්වෙනි අණු කොටසට ලකුණු 4යි, හතරවෙනි අණු කොටසට ලකුණු 5යි, පස්වෙනි අණු කොටසට ලකුණු 6යි. ඔය ටික එකතු වෙලා එනකොට ලකුණු 20ක් වෙනවා ඈ. එතකොට ඔන්න මේ එක ප්‍රශ්නයකට ලකුණු 20ක් හම්බ වෙනවා. ওই විදිහට තමයි ලැබෙන්නේ. 2යි 3යි 4යි 5යි 6යි කියලා පළවෙනි ප්‍රශ්නෙට 2යි, දෙවෙනි ප්‍රශ්නෙට 3යි, තුන්වෙනි ප්‍රශ්නට 4යි, හතරවෙනි එකට 5යි, පස්වෙනි එකට 6යි. ඔන්න අණු කොටස් 5ට ලකුණු 20 ලැබෙන හැටි. ඒ විදිහට බලන්න පළවෙනි කොටසේ ප්‍රශ්න එකක් තියෙනවා, දෙක, ඊළඟට 3. ඔච්චරයි පුතේ. පළවෙනි කොටසට ප්‍රශ්න 3ක් එනවා. මේ ක්‍රමයට තමයි පුතාට 2023 පේපරේ ලැබෙන්නේ. පළවෙනි කොටසට ලියන පේපර් එකේ පළවෙනි කොටසට ප්‍රශ්න 3ක් එනවා. මේ ලියන පේපර් එක අරක ඉරිගහන එක අනිත් එක. ඒතර ලියන පේපර් එකේ පළවෙනි කොටසට ප්‍රශ්න 3යි. මේ තියෙන ප්‍රශ්න 3. 1 2 3. මේ ප්‍රශ්න 3න් අනිවාර්යෙන්ම උත්තර ලියන්න ඕන ප්‍රශ්න දෙකකටයි. කැමැති ප්‍රශ්න දෙකකට ලියන්න පුළුවන් පුතේ. කැමැති ප්‍රශ්න දෙකකට. දැන් මම දන්නවා මේ අර පාඩම් ටික ගැන කියද්දි පුතා බය වුණා නම් බය වුණේ පොඩ්ඩක් අර ධම්මපදේ ගාථා 20ක් තියෙනවා කියලා ආපු එක. මේ බලන්න පුතා මෙතන තුන්වෙනි ප්‍රශ්නෙට අනිවාර්යෙන්ම ධම්මපද ගාථාවක් හැම අවුරුද්දකම එනවා. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි අණු කොටසට ධම්මපද ගාථාවක් අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඒක කටපාඩමේ තියෙන එකක් නම් ඕ ලෙවල් කාලේ ඉඳලා පාඩම් කරපු එකක් නම් ඔය නිකන් එහෙට මෙහෙට යනකොට බත් කන ගමන් කුස්සියට යන ගමන් නාන්න යන ගමන් කටපාඩම් වෙලා කියවලා පුරුදු වෙච්ච එකක් නම් කනට ඇහිලා පුරුදු එකක් නම් ලියනවා. තුන්වෙනි ප්‍රශ්නෙත් එක්කම ලියනවා. මොකද සිංහාලෝවාද සූත්‍රය ගැන ඒවනේ මේ අහලා තියෙන්නේ. පරාභව සූත්‍රය ගැන මහා මංගල සූත්‍රය ගැන හරි ලේසි ප්‍රශ්න ටිකක් අහලා මේ පුතේ 2020 A level විභාග ප්‍රශ්න පත්‍රය. ඒක බොහොම ලේසි ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. ධම්මපදේ ගාතාවක් දන්නවනම් තුන්වෙනි ප්‍රශ්න තෝරගෙන ලියලා දාන්න. හොඳයි පුතාට ධම්මපදේ ගාථා අනේ මට මේ ගාථා කටපාඩම් කරන්න පාලි කටපාඩම් කරන්න නම් බෑ කියලා හිතනවා කියමු. කමක් නෑ ඒක අතහැරලා දාන්න. අතහැරලා දාලා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තෝරගන්න. නිකන් පුතා හිතන්නකො 2020 ඔයා විභාගෙ ලිව්වා කියලා. 2020 විභාගෙ ලිව්වනම් එහෙම ලිව්වා කියලා හිතලා මේ බලන්නකෝ මේකේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ තෝරගත්ත කියලා. බලන්න නිකන් හරි අහපු පුරුදු නැති දේවල්ද මේ තියෙන්නේ කියලා. බුදුන් වහන්සේ අරහං නාමයෙන් හැඳින්වීමට හේතු දෙකක් නම් කරන්න කියලා තියෙනවා. ඉතින් පුතා මං හිතනවා සමහරට කොහෙන් හරි ඇහිලා ඇති මේ වෙනකොටත් රහසත් පවුනකොට කෙලෙසර යනු දුරු කොට නිසි වූ යෙන් පුදට අරහයයි නම කියති මොනිදුට. අරහං නාමයෙන් හැඳින්වීම අරහං නාමයෙන් හැඳින්වීමට හේතු දෙකක් රහසින්වත් පවු නොකළ නිසාද සියලු ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවලට සුදුසු වූ නිසාද අරහං නම් වනසේක. ඔන්න හේතු දෙක. බුදුන් වහන්සේගේ ත්‍රිවිද්‍යා ඥාන නම් කරන්න. දැන් එකපාරට මතකෙට නැති වුණාට උබ්බේ නිවාසානුස්සති ආසවක්කය චතුප්පපාත ඊළඟට බුදුන් වහන්සේ විශිෂ්ට ශාස්ත්‍රූත්වය ප්‍රකට කළ අවස්ථා සාධක හතර ඔහොම කියලා ආනන්ද හාමුදුරුවෝ ගැන ඔය ආදී කරුණු ටිකක් අහලා දෙනවා. දැන් මේ එකින් එක නිකන් කියන්න කාලය නාස්ති කරන්නේ නැහැ. ඒතර දැන් බලන්න පුතා තුන්වෙනි ප්‍රශ්නේ අතෑරියොත් 1යි 2යි ලියන්න පුළුවන්. ඒ නිසා ධම්මපද ගාථා පාඩම් කළ යුතුමයි කියලා කියන්නේ නැහැ. හැබැයි ඉතින් කටපාඩමේ තියෙන ඒවා හුරු ඒවා නම් ඉතින් පාඩම් කරගෙන එහෙම ඉස්සරහට යනවා අපි. හරි. දැන් බලමු අපි මේකේ ඉතුරු ප්‍රශ්න ටික ඔන්න දෙවෙනි කොටස පළවෙනි කොටසෙන් පුතා තෝරගන්න ඕන ප්‍රශ්න දෙකයි. ලකුණු 20ක් ලැබෙන ප්‍රශ්න දෙකක් තෝරගන්න. ඒතකොට මේ ලකුණු 20 ලැබෙන විදිය දැන් මතකයිනේ.
පළවෙනි එකට ලකුණු 2යි, දෙවෙනි එකට 3යි, තුන්වෙනි එකට 4යි, හතරවෙනි එකට 5යි, පස්වෙනි එකට 6යි. මේකලා අණු කොටස් 5ක් තිබ්බා පළවෙනි කොටසේ ප්‍රශ්නවලට. මේ බලන්න දෙවෙනි කොටස. ඒ කියන්නේ මේ දෙවෙනි පේපර් එකේම දෙවෙනි කොටස. අර පැය 5ක් ලියන්න දෙනවා කියලා මං කිව්වේ. සෝරි පැය 3ක් ලියන්න දෙනවා කියලා. අන්නේ පැය 3ක් ලියන්න දෙන පේපර් එකේ දෙවෙනි කොටස. පළවෙනි කොටසෙන් ඔන්න ප්‍රශ්න දෙකක් තෝරගත්තා. දෙවෙනි කොටසෙන් පුතේ මෙතන තියෙනවා ප්‍රශ්න 5ක් තියෙනවා. මේ බලන්න. 4 5 6 7 8 කියලා ප්‍රශ්න 5ක් තියෙනවා දෙවෙනි කොටසේ. දැන් 1 2 3 ප්‍රශ්න ආවනේ පළවෙනි කොටසටනේ. ඒකට 4 ප්‍රශ්නේ තියෙන්නේ දෙවෙනි කොටසට. එතන ඉඳලා 4 වෙනි ප්‍රශ්නේ ඉඳලා දෙවෙනි කොටසට තියෙන්නේ. එතකොට පුතේ මෙතනින් තෝරගන්න තියෙන්නේ ප්‍රශ්න 5ක්ම දීලා කියනවා කැමැති 3කට ලියන්න කියලා. කැමැති 3කට. ඉතින් මෙතනින් පුතා මේ කැමැති ප්‍රශ්න 3කට ලියන්න තියෙන්නේ. මේ බලන්නකො මේ ප්‍රථම ධර්ම සංගායනාවේ පසුබිම කෙටියෙන් හඳුන්වා මේ 7 වෙනි ප්‍රශ්න දිහා බලන්න. අද විභාගෙ ලිව්වනම් ලියන්න පුළුවන් ඒවා තියෙන්නේ නැද්ද කියලා බලන්න. 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස බලන්න. නූතන පාරිසරික ගැටලු අවම කර ගැනීමෙහිලා පරිසර සංරක්ෂණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් උපයෝගී කරගත හැකි ආකාරය කියලා මහා විස්තරයක් තියෙනවා. පරිසර සංරක්ෂණයට බුදුදහමේ උපදෙස් අපි 11 ඉඳලා ඉගෙන ගත්තා. අර මං ඉස්සෙල්ලා කිව්වා ගෙනියල් තනකොළ වලට කෙල ගහන්න එපා, මල මුත්‍ර හෙලන්න එපා, වාතය අපිරිසිදු කරන්න එපා, ගස් කපන්න එපා. ඕම කියලා මේ වනං චින්දත මාරුක්කං ඕම කියලා පාට ටිකක් එහෙම තියෙනවා. ඕවා ඉතින් මේ පරිසර සංරක්ෂණයට බුදුදහමේ ඉගැන්වීම් කියන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවාම මේ ඔයගේ ප්‍රශ්න 3ක් තෝරගන්න තියෙන්නේ. හරි. මේ බලන්න මේ 8 වෙනි ප්‍රශ්නේ අවසාන කොටස. බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ආරම්භය කෙටියෙන් දක්වා එහිලා භාවිත ආසන හා මුද්‍රා නිදසුන් මගින් විස්තර කරන්න. කොහොමද පුතේ කියන්නේ? ඉතින් 11 පාඩම නෙවෙයි මේ තියෙන්නේ කියලා මේ බලන්න ආසන හා මුද්‍රා නිදසුන් මගින් විස්තර කරන්න. දැන් පොත පෙරලා ගත්තොත් දැන් ඔයාලට මේ ප්‍රශ්නේ ලියන්න පුළුවන් ලක්. එහෙනම් මතක තියාගන්න මේ ප්‍රශ්නවල අණු කොටස් 2යි එක අණු කොටසකට ලකුණු 10ක්ම හම්බ වෙනවා. ඒ නිසා ටිකක් මේ දෙවෙනි කොටසේ ප්‍රශ්න ලියනකොට ටිකක් වැඩිපුර ලියන්න ඕන. අර පළවෙනි කොටසට වගේ නෙමෙයි. ඒකේ ලකුණු 2යි 3යි 4යි 5යි 6යි ඒ වගේනේ ලැබුණේ. ලකුණු ටික ටික ඇහිඳින්න තියෙන්නේ. මේක එහෙම නෙමෙයි. එක ප්‍රශ්නයක් තෝරගත්තාම පිටු 2 3ක් පොඩ්ඩක් ලියන්න පුළුවන් නම් ලකුණු 10ක්ම හම්බ වෙනවා ගෙඩි පිටි. 10යි 10යි 20යි. එකකට අණු කොටස් 2යි අණු කොටස් දෙකට ලකුණු 20 හැදෙන්නේ එකකට 10 බැගින්. එතකොට දැන් බලන්න පුතා එහෙමනම් මෙතනින් ප්‍රශ්න 3ක් තෝරගත්තොත් එතකොට 20 3ක් මෙතනින් 60යි අතනින් දෙකක් තෝරගත්තොත් 20 2ක් 40යි. එතකොට 60යි 40යි ලකුණු 100ක් හැදෙනවා මේ පේපරේට විතරයි. හැබැයි පුතේ විභාගෙට ලිව්වහම ඔයා මේකට ගන්න ලකුණු දෙකට බෙදෙනවා. අර O level වලදී වගේ ගන්න ලකුණු ටික ඔක්කොම සම්පූර්ණ දෙන්නේ නැහැ. මේක දෙකට බෙදනවා. එහෙනම් ඔයා මේ පේපර් එකට 100න් 100ක් ගත්තත් ඔයාගේ ලකුණු වෙන්නේ ලකුණු 50යි කියලා. ඔයා මේ පේපර් එකට ලකුණු 100න් 80ක් ගත්තොත් ඒක විභාගයට එකතු වෙන්නේ ලකුණු 40යි කියලා. 80 දෙකට බෙදලා ඉන්නේ. ඒ නිසා මේ පේපර් එකට කොහොම හරි වැඩි ලකුණක් ගත්තොත් අපිට වටිනවා ඒක දෙකට බෙදෙනවා. ඒ බෙදෙනවට පස්සේ ඔන්න ඊට පස්සේ දැන් ඔයාට තියෙනවා කෙටි පේපර් එක. ඒ කියන්නේ බහුවර්ණ පේපර් එක. මේකේ තියෙනවා මෙන්න මේ විදිහේ බහුවර්ණ ප්‍රශ්න 40. O level ප්‍රශ්නෙට වඩා පොඩි වෙනසයි තියෙන්නේ. මොකක්ද වෙනස? O level ප්‍රශ්නේදී පුතේ කොටස් 4යි තිබුණේ තෝරන්න. පිළිතුරු 4යි තිබුණේ. A level වලදී පිළිතුරු 5ක් දීලා තියෙනවා මේ. හැම ප්‍රශ්නයකටම පිළිතුරු 5ක් තියෙනවා. මේ බලන්න. ඔය 4 වෙනි ප්‍රශ්නේ දිහා බලන්න. පිළිතුරු 5ක් තියෙනවා. ඒ විදියට වෙනස එච්චරයි. එහෙනම් O level බුද්ධ ධර්මයේ පේපර් එකේ එක ප්‍රශ්නයකට පිළිතුරු 4යි තිබුණේ. ඔන්න A level බෞද්ධ ශිෂ්ටාචාරය පේපර් එකේ එක ප්‍රශ්නයකට පිළිතුරු 5ක් තියෙනවා. තෝරගන්න පුළුවන්.
ඒ පිළිතුරු පහෙන් නිවැරදි එහෙම නැත්නම් වඩාත් ගැළපෙන පිළිතුර තෝරලා ඉරි ගහන්න තියෙනවා. එතකොට මේ දැන් මේ බලන්න මේ 27 වෙනි ප්‍රශ්නය නිකමට බලන්න. පාපා නිවාරෙන්ති යනු පවින් වැළැක්වීමයි. සිංගාලෝවාද සූත්‍රයට අනුව පවින් වැළැක්වීම යුතුයකමක් ලෙස දක්වා ඇත්තේ. පවින් වැළැක්වීම කාගේ යුතුයකමක්ද කියලා අහන්නේ. මම දන්නවා මේ වෙනකොට මම මේ දැන් අද පළවෙනි දවසේ පුතාගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් මේ වෙනකොටම දන්නවා පවින් වැළැක්වීම යුතුයකමක් වෙලා තියෙන්නේ. මං කැමති ඇත්තටම දැන් ප්‍රශ්න අහන්න කැමති නෑ කිව්වට ඔයා මේකට උත්තරේ දන්නවනම් කියයිනේ. මම පොඩි වෙලාවක් තප්පරයක් දෙන්නම්. ඔයා දන්නවනම් සමාධි මේකට උත්තරේ දන්නවද? මොකක්ද ඔයා හිතන්නේ උත්තරේ? 27 වෙනි ප්‍රශ්නෙට. සමාධි සමාධි දෙවෙනි එක පවින් වැළැක්වීම මේක පුතේ පිළිතුර පළවෙනි එක. මහාන බමුණන්ගේ හා දෙමාපියන්. පවින් වළක්වයි යහපතේ පිහිටුවයි එහෙම කියලා අර පාපා නිවාරෙන්ති කල්යාණ නිවෙසෙන්ති එහෙම කියලා තියෙනවා. හරි. මහාන බමුණන්ගේ හා දෙමව්පියන්ගේ කියන පළවෙනි පිළිතුර එන්නේ. හරි. එතකොට ඔය 27 වෙනි ප්‍රශ්නට එහෙම බැලුවම ඔයා උත්තරේ දන්නවා. මේ උත්තරේ ඔයාට තෝරගන්න එක අමාරු නෑ. ඒතර ඔය විදිහට මම මේ එකින් එක ප්‍රශ්න පෙන්නන්න යන්නේ නැහැ. නමුත් ඔය ඇත්තටම ඔය ප්‍රශ්නවල පිළිතුරු හොයාගන්න එක ගොඩාක් අමාරු දෙයක් නෙවෙයි. අපි මේක කරගෙන යද්දි තේරෙනවා. එතකොට ඔන්න ඔහොමයි ප්‍රශ්න 50කින් මේක හැදෙනවා. එතකොට පුතේ මේකෙදි වෙන්නේ අර දැන් පළවෙනි පේපර් එකට අපි හිතමු ඔයා ලකුණු 100න් 80ක් ගත්ත කියලා. එතකොට එතන ඒක දෙකට බෙදුනහම 40යි. 100න් 80ක් ගත්තාම මේක දෙකට බෙදුනහම 40යි. ඊට පස්සේ මේ පේපර් එකට ඔයා මේ ප්‍රශ්න 50න් අපි හිතමු 25ක් නැත්තම් 35ක් 35ක් හරියට ගැහුවා කියලා 50න් 35කට හරිය පිළිතුර ගැහුවා කියලා 15ක්ම වැරදි කියලා හිතමු. අපි නිකන් හිතමු එහෙම 35ක් හරියට ගහගත්තොත් අරකේ ලකුණු 40යි මේ 35යි එකතු කරලා ලකුණු 75යි ඔන්න ඔයාට ඒ සමාර්ථයක් ලැබෙනවා. එහෙනම් ඔය වැඩ ටික තමයි හුරු කරන්නේ. මම සාමාන්‍යයෙන් මේ දැන් ආයි කිව්වත් මගේ ඉගැන්වීම් රටාව ඔයාට කියන්න ඕන නෑ. නමුත් ඔන්ලයින් පන්තිවලදී ගොඩාක් වෙලාවට මම ප්‍රශ්න අහනවා අඩුයි. ප්‍රශ්න අහන්නේ නැත්තේ ඇයිද දන්නවද? ළමයි ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ටිකක් මැලි වෙනවා. මැලි වෙන්නේ සමහරු ගන්නන වෙලාවට පාඩමේ නැහැ. සමහරු මම කියවනවා ඒගොල්ලෝ නිදි. මේ අර්බුදේ මහා බරපතල ප්‍රශ්නයක් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මම බලාපොරොත්තුෙන් ඉන්නවා හැකි ඉක්මනින් මේ පාසල් පටන් ගත්තාම එතකොට නම් මම මේ උගන්වනවත් එක්කම අනිවාර්යයෙන්ම අද මේ එක දිගට කියවගෙන ගියාට ඒ අවස්ථාවේදී මම කරන්නේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා ඒවට පිළිතුරු අහලා ළඟට ඇවිල්ලා කතා බහ කරලා එහෙම තමයි උගන්වන්නේ. දැන් අද මේ මෙච්චර වෙලා වුණත් මං කලේ කියවපු එක. ඒ කියවලා ඔයාට නිහඬව ඉන්න දුන්නා. කමක් නැහැ. ඉදිරියේදී මේකට මේ අපේ 2022 ළමයිතුත් මේ එකතු වෙයි. ඒ කියන්නේ එයාලා එකතු වෙන්නේ මේ එයාලට මග ඇරිච්ච තැන් තියෙනවා සමහරවන්ට. ඒ තැන් අල්ල ගන්න ඒගොල්ලොත් එකතු වෙයි ඉදිරියේ. ඒයත් එකතු කරගෙන පාඩමේ ඉතුරු කොටස් කරගෙන යමු. හරි. මම දැන් පොඩ්ඩක් මගේ කැමරා එක ඔන් කරලා මේ පළවෙනි පාඩම චුට්ටක් ඔයාට තේරුම් කරලා දෙනවා. බලමු පොඩ්ඩක් කැමරා එක ඔන් කරගෙන මේ
බෝඩ් එකේ මම පළවෙනි පාඩම චුට්ටක් කතා කරන්න. බලමු ඉස්සෙල්ලා මේ කැමරා එක බෝඩ් එකට හරියන විදියට පොඩ්ඩක් හදාගන්න. පොඩි වෙලාවක් මට වහම දෙන්න. හරි පුතා. මම හිතනවා මේ ඔයාලට බෝඩ් එක සාමාන්‍ය විදියට පේනවා ඇති. එතකොට මම ඔන්න දැන් පළවෙනිම පාඩමට අවතීර්ණ වෙන්න තමයි හදන්නේ. දැන් අද පළවෙනිම දවසේ ඔයා පාඩමට එකතු වුණාම දැන් බලාපොරොත්තුෙන් ඇති එක පාඩමක් හරි අද ඉගෙනගෙන යන්න. එක පාඩමක මුල් කොටස හරි අපි අද පොඩ්ඩක් අධ්‍යයනය කරමු. මොන පළවෙනි පාඩමේ මම මාතෘකාව ලියනවා. ඔයත් පොතේ පළවෙනි පාඩමේ මාතෘකාව ලියන්න. එතකොට පොතේ ඔයාලා මේ මෙහෙමයි. මේ මාතෘකාව ලියද්දී අපි හිතමු CR පොතක හරි මම හිතනවා ඒ වගේ පොතක් මොකක් හරි තෝරගෙන ඇති. ඒ ලියන පොතේ පළවෙනි මාතෘකාව ලියන්න එක පිටුවක් වෙන් කරනවා නම් මම හරි කැමතියි. මම නිකන් පෙන්නන්නම්කෝ මම මේ කියන ක්‍රමේ.
අපි හිතමු මේ ඔන්න මේ මම පොතක් අරගෙනම පෙන්නන්නම්. අපි හිතමු දැන් ඔයා ලියන පොත මේක කියලා. මේකේ දැන් මෙන්න මේ පළවෙනි පාඩමට මාතෘකාව ලියන්න. දැන් මේක මේ නාස්තියක් කියලා හිතන්න එපා. මේ පස්සේ තේරෙයි මම මේ කියපු කාරණේ තියෙන වටිනකම. මෙන්න මේ විදියට අර අපි ඔය මේ චූටි කාලේ ඉඳලා කරන වැඩක් නේ. මෙන්න මෙහෙම පිටුව පොටක් මේ විදිහේ මේ හැඩයට එන්න නවා ගන්න. හරිද? මේ හැඩයට එන්න නවා ගන්න. නවාගෙන මේක තමයි අපි අංක 1 දාලා පළවෙනි මාතෘකාව ටික ලොකුවට ලියනවා මේ. ලියලා මෙතන ඉඳලා ඊළඟ පිටුවේ ඉඳලා එන්න මෙතන ඉඳලා අපි ලියන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේකේ වටිනකම තියෙන්නේ දැන් මම කියන්නේ පුතාට පාඩම් 10ක් තියෙනවා කියලා. ඒතර පළවෙනි පාඩම අවසන් වුණාට පස්සේ හරීම පැහැදිලි දෙවෙනි පාඩමේදී මේ විදිහටම කොලයක් නවලා ඊළඟ එකේදීත් මෙහෙම ලියනවා. ලිව්වහම තියෙන වටිනකම තමයි පාඩම් එකින් එක හරීම වෙන් වෙලා පිළිවෙලට තියෙනවා. ඇයි පුතේ මම එහෙම කරන්න කියන්නේ දැන් O level වලදී තිබ්බේ පාඩමක් සාමාන්‍ය පිටු දෙකකින් ඉවරයි. හැබැයි මේ A level පාඩමකදී පිටු දෙකකින් පාඩමක් ඉවර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාඩමක් පිටු 30 40 ලියවෙන වෙලාවල් තියෙනවා එක පාඩම. එතකොට සමහර ළමයින්ට මේ දැන් සමහර ළමයි කරන්නේ මම මේ පටන් ගන්න දවසේම මේ කියන්නේ ඒකයි. සමහර ළමයි පළවෙනිම මාතෘකාව වුණ මෙතන චූටි අකුරෙන් ලියන කුරුමිනි අඬුවක්. ඊට පස්සේ පිටු 40ක් විතර ගියාට පස්සේ දෙවෙනි මාතෘකාවත් එහෙම ලියන කුරුමිනි අඬුවක්. අන්තිමේදී පුතේ ප්‍රධාන පාඩම හොයාගන්නත් පළවෙනි මාතෘකාව කොතනද දන්නෙත් නැහැ. අනු මාතෘකා මොනවද දන්නෙත් නැහැ. මේ කුඩා මාතෘකා මොනවද කියලා දන්නෙත් නැහැ. ඔක්කොම පැටලෙනවා. අන්තිමේදී වෙන්නේ විෂය එපා වෙනවා. නිසා පැහැදිලි වෙන්නේ ඒකයි මම කිව්වේ දැන් මේක පිටුවක් නමනකොට අද කාලේ හැටියට පොත්වල මිල ගණන් වල හැටියට බඩු භාණ්ඩවල මිල ගණන් වල හැටියට වැඩිහිටියෙකුට උනත් හිතෙන්න පුළුවන් අපරාධයක් මේ හිස් පිටුවක් එකපාරට නවන්නේ මෙහෙම කියලා. නමුත් ඒකේ ප්‍රයෝජනය හරි ප්‍රබල වෙන්නේ තව තව ඉස්සරහට පාඩම් ටික ලියාගෙන යනකොට. මෙහෙම පාඩමක් වෙන් වෙලා පේන විදියට පිටුව වෙන් කරගන්න. හරියට පාඩම වෙන් වෙලා පේන විදිය. ඒක පළවෙනි දවසේ ඉඳලම පටන් ගන්න. මම කිව්වා පාඩම් 10ට අනු මාතෘකාම 29ක් තියෙනවා. අනු කොටස් 29ක් තියෙනවා මේ පාඩම් 10ට. කොට මේ ප්‍රධාන මාතෘකාව මේ විදියට අංකේ දාලා ලොකුවට පේන්න ලිව්වාම ඊට පස්සේ අනු කොටස් ටික ලස්සනට ලියාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ විදියට පටන් ගන්න. දැන් මම මේ ලියන මාතෘකාව පොතත් සාමාන්‍ය මේ පළවෙනි මාතෘකාව ටික දිගට ලියන්න තියෙනවා. ලිව්වට පස්සේ ඔයා හිතලා බලලා ලස්සනට ලියන්න මාතෘකාව. මම ටිකක් හැබැයි මාසයක් දෙකක් උගන්වනකම්ම පාඩම් වල නෝට් එක ෆොටෝ ගහලා මට එවන්න කියලා කියනවා. ඒ නිසා නෝට් එක පිළිවෙලට ලියන්න ඕන. අකුරු කැත වුණාට හෝ ලස්සන වුණාට දෙකම එකයි. අකුරු ලස්සන නම් වැඩිය හොඳයි. අකුරු කැතයි කියලා අනේ මගේ අකුරු කැතයි ඒ නිසා නෝට් කැතයි කියලා එකක් නැහැ. පිළිවෙලට වැඩ කරනවා නම් නෝට් එක ලස්සන. අකුරු වල කැත වෙහිලා යනවා පිළිවෙලට ඡේද වෙන් කරන්න කියන තැන්වල වෙන් කරලා ලිය යුතු මාතෘකා ඒ තැන්වලට පිළිවෙලට කඩලා ගන්නට එහෙම ලියනවනම් නෝට් එක හරි ලස්සනයි. එතෙන්ට අකුරු බලපාන්නේ නැහැ. අපි විභාගෙට ගියාම පුතා කොහොමත් අකුරු කැතට ලියන්න වෙන්නේ. විභාගෙට ගියා. මම ඕනනම් මේ ඒක ඉතින් අර සදාචාර විරෝධී නැත්තම් මම A level විභාගේ සමහර වෙලාවට ඔය ප්‍රශ්න පත්‍ර බලද්දි මම පේපර් මාකින් ගියාම මේ A level ප්‍රශ්න පත්‍ර බලනකොට සමහර පේපර් තියෙනවා දැක්කොත් එහෙම ඔළුව කලන්තේ දාලා වැටෙනවා අකුරු දැක්ක. හැබැයි පේපරේට ලකුණු 90යි 95යි 98 තිබිච්ච එකක් තිබුණා. මම දීපු එක මම ලකුණු දීපු එක පේපර් එකක් තිබුණා ලකුණු 98යි. අකුරු නම් ඉතින් හැබැයි දීලා තිබුණා බලන ගුරුවරයාට කැරකෙවිල්ල හැදෙන්න. නමුත් අපි කොච්චර අකුරු එහෙම වුණත් අපිට එක ප්‍රශ්නයක් පිළිතුරක් දෙකක් බලනකොට තේරෙනවා මේ ළමයා යමක් දන්නවා කියලා. එතකොට අපි කරන්නේ වෙලාව කොච්චර ගත වුණත් කමන්නේ දන්න ළමයෙක් කියලා තේරුම් ගියොත් ලියලා තියෙන්නේ ඇත්ත හරි හොඳ නිවැරදිව ලියලා තියෙනවා කියලා තේරුම් ගියොත්
පැය දෙකක් ගත කරලා හරි පේපර් එක බලනවාම තමයි. බලලා අදාළ ලකුණ දෙනවම තමයි. නිසා ඉතින් ලකුණු සමහර වෙලාවට මේ අකුරු එහෙම වෙනවා. ඒ නිසා මම ඒක මේ වැරදි පණිවිඩයක් දෙනව නෙමෙයි. පුළුවන් තරම් හොඳට අකුරු ලියන්න උත්සාහ ගන්න. හැබැයි අපහසුතා ඇති ඒවයිදී ඒවා අපි නිවැරදි කරගමු. කොහොම වුණත් මේ සටහන් ලියද්දි බලන්න පුළුවන් තරම් ලස්සනට පිළිවෙලට ලියන්න. ඡේද වෙන් කරන තැන වෙන්. හරි මම පළවෙනි මාතෘකාව ලියන්නම්කෝ. මේ තියෙන පළවෙනි මාතෘකාව මම මෙන්න ලියුවොත් පෙනේ. පේනවානේ. පේන්නේ නැත්නම් මම නැවත කියවන්නම්. එතකොට ලියන්න පුළුවන්. කළු පාට මම භාවිතා කරලා බලන්නම්. එතකොට වැඩි හොඳට පෙනෙයි කියලා මට හිතෙනවා. ප්‍රාග් බෞද්ධ හරි ටිකක් විතර පේන ප්‍රමාණය අඩුයි. නමුත් පුතේ මේ කමක් නැහැ මං කියන ගමන්ම ලියන්නම් බෝඩ් එකේ. එතකොට ඔයත් කටුසටහනක් විදිහට ඉස්සෙල්ලා ලියා ගන්න මාතෘකාව ඈ. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ समाज आगमिक देशपालनिक ආර්ථික දේශපාලනික හා එතන මේ වචන චුට්ටක් පේනවා අඩු ඇති प्राग बौद्ध हा बुद्धकालीन भारतीय समाज आगमिक देशपालनिक हा आर्थिक पशुबीम अध्ययनය කිරීම ඔන්න පළවෙනි මාතෘකාව අධ්‍යයනය කිරීම හරි ඔය තමයි පළවෙනි මාතෘකාව දැන් බලන් හිටියාම මහා භයානක සිතුවිල්ලක් හිතට එන්න පුළුවන් මාතෘකාව පළවෙනි මාතෘකාවම මෙච්චර දිගයි හැබැයි මම අපේ DC විෂය ඉගෙන ගන්න එන දරුවන්ට පළවෙනිම දවසේ හරියට පාඩම අහන් හිටියොත් කරන පළමුවෙනි විශ්වකර්ම වැඩේ තමයි මේ මාතෘකාව විනාඩි 5කින් කටපාඩම් කරවන්න. දැන් පුතාටත් මම ඒක කියනවා බොහොම මේ බොහොම වගකීමෙන් යුතුව කියනවා මේ පළවෙනි මාතෘකාව දැන් ඔන්න තේරෙනවා බැලුමට හිතනවා මේක මහා පුදුමාකාර දිග මාතෘකාවක් මතක තියාගන්න අමාරු එකක් කියලා. හොඳට අහුම්කම් දුන්නොත් තේරෙයි මේක අමාරු වෙන්නේ නැහැ මේ මාතෘකාව. ඔන්න බලන්න මේ මාතෘකාවේ කියන්නේ මොකක්ද කියලා. මෙතන තියෙනවා ප්‍රබලම වචනයක් පුතේ. ඒ තමයි මෙන්න මේක. ಭಾರತೀಯ ඒ කියන්නේ ಭಾರತය කියලා කියන්නේ අද අපි ඉන්දියාව කියන කොටස. හරි. ಭಾರತයේ මොනව ගැනද පුතේ අධ්‍යයනය කරනවා කියලා කියන්නේ? මේ බලන්න අධ්‍යයනය කරනවා කියන්නේ මොනවද කියලා? පොඩ්ඩක් මේ ෆෝන් එක චුට්ටක් ඒ විදිහට හරවනවා. ඒ මොකද මේ කැමරා එක එහෙම හැරෙවුවාම මාව චුට්ටක් භාගයට පෙනුණා වුණත් මාතෘකාව පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. ඒ නිසා පොඩ්ඩක් කැමරා එක ඒ විදිහට හරවනවා. මොකද ලයිට්ස් වල වෙනසක් වෙන්න නිසා. හරි. බලන්න ಭಾರತයේ ඒ කියන්නේ ඉන්දියාවේ
මොනවද අධ්‍යයනය කරන්නේ? ඒකටත් පුතේ වචන හතරක් තියෙනවා ඈ. මේ බලන්න අධ්‍යයනය කරනවලු අධ්‍යයනය කරනවා කියලා අන්තිමට තියෙනවා අධ්‍යයනය කිරීම. මොනවද අපේ අධ්‍යයනය කිරීම වෙන්නේ? සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම්. එතකොට බලන්න පුතේ පසුබිම් හතරක් අධ්‍යයනය කරනවා. මොන පසුබිම් හතරද? සමාජ පසුබිම, ආගමික පසුබිම, දේශපාලනික පසුබිම, ආර්ථික පසුබිම්. කොහේද? ಭಾರತයේ. ಭಾರತයේ සමාජ පසුබිම, ආගමික පසුබිම, දේශපාලනික පසුබිම, ආර්ථික පසුබිම අපි අධ්‍යයනය කරමු. එවන පුතාට කියන්න පුළුවන් වෙන්න ඕන මාතෘකාව එක කොටසක් පුළුවන් දැන්. මොකද්ද? ಭಾರತයේ මොනවද අධ්‍යයනය කරන්නේ? සමාජ පසුබිම, දේශපාලනික පසුබිම, සමාජ පසුබිම, ආගමික පසුබිම, දේශපාලනික පසුබිම, ආර්ථික පසුබිම අධ්‍යයනය කරනවා. අදාළව බලන්න. මොන කාලයට අදාළව? කොහේද කියලා දන්නවා? ಭಾರತයේ. මොනවද? සමාජ ආගමික දේශපාලනික ආර්ථික පසුබිම්. කොයි කාලයේද? කාලයන් දෙකක් තියෙනවා මෙතන. මේ බලන්න කාලයන් දෙක. මොනවද කාලයන් දෙක කියලා බලන්න. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන. දැන් මේක තේරුම් ගන්න. ප්‍රාග් බෞද්ධ කියලා කියන්නේ පුතේ බුදුහාමුදුරුවෝ පහළ වීමට පෙර. බුදුහාමුදුරුවෝ පහළ වීමට පෙර ඉන්දියාවේ තිබුණු සමාජ ආගමික දේශපාලනික ආර්ථික පසුබිම්. ඒ විතරද? නෑ. බුදුහාමුදුරුවෝ පහළ වුණාට පසු ಭಾರತයේ තිබුණු සමාජ ආගමික දේශපාලනික ආර්ථික පසුබිම්. එහෙනම් පළවෙනි පාඩමෙන් අපි මොනවද අධ්‍යයනය කරන්නේ? අධ්‍යයනය කරන්නේ පසුබිම් හතරක්. මොනවද පසුබිම් හතර? සමාජ පසුබිම, ආගමික පසුබිම, දේශපාලනික පසුබිම, ආර්ථික පසුබිම. කොහේ තිබිච්චද? ಭಾರತයේ තිබිච්ච. කොයි කාලෙද? බුදුහාමුදුරුවෝ පහළ වීමට පෙර සහ බුදුහාමුදුරුවෝ පහළ වුණාට පසු. එහෙනම් දැන් ඔන්න තේරෙන්න ඕන මොන කාලෙද, කොහේද, මොනවද? කාලය නැවත කියමු. බුදුහාමුදුරුවෝ පහළ වීමට පෙර සහ බුදුහාමුදුරුවෝ පහළ වීමට පසු. ඒක අර එහෙම කිව්වම කැත නිසා අපි ලස්සන වචනයක් භාවිතා කරනවා. මොකද්ද? ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන. ඔන්න වචන දෙක. ඒතර ප්‍රාග් බෞද්ධ කියලා මහා ගැඹුරෙන් තිබුණාට මොකද්ද මේ කියන්නේ? බුදුහාමුදුරුවෝ පහළ වීමට පෙර. බුද්ධ කාලීන කියන්නේ බුදුහාමුදුරුවෝ පහළ වුණාට පසු. එහෙනම් ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන කොහෙද? ಭಾರತೀಯ මොනවද? සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම. එහෙනම් ඔන්න අපේ පාඩමේ පළවෙනිම මාතෘකාව දැන් ඔන්න යාන්තම් ගලප ගන්න පුළුවන්. තාම කටපාඩමින් හරියට කියන්න බෑ. දැන් ගැලපෙනවා යාන්තම්. කොහමද? ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම. මොන මාතෘකාවේ යම් තැනකට ඇවිල්ලා තියෙනවා. හරි ඒ කියන්නේ මේ වගේ දෙයක් තමයි මෙතන දැන් අපිට කතා කරන්න තියෙන්නේ කියලා ඔන්න යම් තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් බලමු අපි ඇයි මෙහෙම දෙයක් කතා කරන්නේ? වෙන කතා කරන්න දේවල් නැතුවද? මොකද්ද මේ එකපාරට පටන් ගත්තේ මෙහෙම මාතෘකාව? අපි ඉගෙන ගන්න යන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය. බෞද්ධ ශිෂ්ටාචාරයට ඇයි ಭಾರತයේ මෙහෙම දෙයක් ගැන හොයන්නේ? ඊළඟ දැන් අපිට එහෙම හිතෙනවා. අපි බලමු ඇයි මෙහෙම දෙයක් හොයන්නේ කියලා. පුතේ දැන් මෙහෙම හිතන්න. යම් කිසි තැනකට
මාව ඔන්න අපි හිතමු මාව මේ කොහේ හරි රැකියාවකට ගන්න. මේ රැකියාවට ගන්නකොට ඉස්සෙල්ලාම හොයන ටිකක් තියෙනවනේ. අනිවාර්යයෙන්ම හොයනවා මගේ ඉතිහාසය, මගේ මුල. මම මොන වගේද? මං කාගේ කවුද? අධ්‍යාපනය මොන විදියද? මගේ ඉතිහාසය ටිකක් හොයාගෙන යනවනේ. මුල හොයාගෙන. ඔයාලා දන්නවා ඕනම දෙයක ඉන්ටර්විව් එකකට ගියත් මොකක් හරි රස්සාවකට යන්න ගියත් මොන දෙයකට ගියත් උපන් දිනේ අහනවමනේ. උපන් දිනේ අහනවම තමයි. ඉතින් ඊට පස්සේ උපන් ගම් පළාත් ඕව මේවත් සමාජලාට අහන. ඒ ඇයි? කෙනෙක් ගැන අධ්‍යයනය කරද්දී ඉස්සෙල්ලාම අවශ්‍ය කරන එයාගේ ඉතිහාසය. මුල. ඒ හැටි. දැන් බලන්නකෝ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න ගියාම අපි මොකද්ද මේක? කොහෙද? මේඩ් ඉන් චයිනාද? මේඩ් ඉන් ජපාන්ද? බලනවා කොහෙද? මොන වෙළඳ සමාගමේද? මේක ඇපල්ද? මේක නොකියාද? සැම්සුන්ද? නැත්නම් මේ මොනවාද? ඊටෙල්ද? මොකද්ද කියලා අපි බලනවා. ලෙනාවෝද? මේ ඒ අපේ හැටි. අපි බලනවා කම්පැනිය කොතනද, මුල කොහේද, පටන් ගැනීම මොකද්ද, ආරම්භය කොහේද කියලා හොයනවාම තමයි ඕන කෙනෙක්ගේ ඕන දෙයක ඕන වස්තුවක මුල හොයාගෙන යනවනේ. දැන් පුතේ අපි හදාරන්න යන විෂය මොකක්ද? බෞද්ධ ශිෂ්ටාචාරය. බෞද්ධ ශිෂ්ටාචාරය. එතකොට අපිට බලන්න වෙනවා බෞද්ධ ශිෂ්ටාචාරයේ මුල මොකක්ද? මුල කොහේද? අපි දන්නවා ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ මුල මිහිඳු හාමුදුරුවෝ කියලා අපි දන්නවා. මහින්දාගමනය කියලා අපි දන්නවා. හැබැයි මිහිඳු හාමුදුරුවෝ ගෙනාවේ බුදුහාමුදුරුවන්ගේ දහමනේ. ඒ නිසානේ අපි ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා අපේ බුදුහාමුදුරුවන්ට නම් කරනකොට අපට දහම අරගෙන ආපු නිසා මිහිඳු හාමුදුරන්ට අනුබුදු මිහිඳු හිමි කියලානේ අපි කියන්නේ. එහෙනම් පුතේ ලංකාවට බෞද්ධ ශිෂ්ටාචාරය ආරම්භ වුණේ මිහිඳු හාමුදුරුවන්ගෙන් වුණාට ලෝකයේ බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂය පටන් ගන්නේ මිහිඳු හාමුදුරුවන්ගෙන් නෙවෙයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කොහෙද පහළ වුණේ? ಭಾರತයේ. ඒ නිසා අන්න කඩේකට ගියාම බඩුවක් තෝරගන්නකොට මුලාග හොයනවා වගේ ඕනම මිනිස්සෙක් ගැන හොයත් එයාගේ මුල දෙමව්පියෝ කොහෙද, පවුල මොන પરම්පරාවේද කියලා හොයනවා වගේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂයත් ඉගෙන ගන්න කලින් මුල හොයාගෙන යනවා. මොකක්ද මුල? ಭಾರತය තමයි මුල. ಭಾರತය තමයි මුල. ඒ නිසා තමයි අපි මේ මාතෘකාව පටන් ගන්නෙම ප්‍රාග් බෞද්ධ. ඒ කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය පහළ වීමට පෙර ඉඳලම සහ බෞද්ධ ශිෂ්ටාචාරය පහළ වුණාට පස්සේ. එනම් ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀය අන්න බෞද්ධ ශිෂ්ටාචාරය පහළ වෙච්ච තැන ಭಾರತය, ඉන්දියාව, ජම්බුද්වීපය. ආන්න ඒ ಭಾರತේ මොනව ගැනද දැන් අපි හොයන්නේ? සමාජ, ආගමික, දේශපාලනික, ආර්ථික. ඒකත් හරිනේ පුතේ. මිනිස්සෙක් ගැන හොයනවා නම් අපිට පුළුවන් උපන් දිනේ අම්මා කවුද, තාත්තා කවුද එහෙම හොයන්න. කඩේට ගිහින් බඩුවක් ගැන හොයනවා නම් අපිට පුළුවන් ප්‍රොඩක්ෂන් එක කරපු ආයතනය මොකක්ද, වර්ගය මොකක්ද, Core i3ද, Core i5ද, ලැප්ටොප් එක මොන වර්ගෙද, ඒක මේ Samsungද, Dellද එහෙම කියලා හොයන්න පුළුවන්. ඒ වයින් හොයාගන්න පුළුවන් මේක මොකක්ද කියලා. බඩුවක් උපකරණයක් ගන්නකොට මුල හොයන විදිය එකක්. මිනිස්සෙක් ගැන හොයනකොට මුල හොයන විදිය තව එකක්. පුතේ රටක් ගැන හොයනකොටයි මුල හොයන විදිය වෙනස් වෙනවා. මෙතන හොයන්නේ මොකක් ගැනද? රටක් ගැන.
මොන රට ගැනද? ಭಾರತය කියන රට ගැන. එහෙනම් ඒකෙදි උපන් දිනේ ඒව මේව නෙමෙයි අපි හොයන්නේ. ඒ රටේ මොනව ගැනද? සමාජ, ආගමික, දේශපාලනික, ආර්ථික පසුබිම. දැන් මේක පුතාට මෙහෙම තේරෙයි මං කිව්වා. ඔන්න අපි හිතමු මේ පුතාලා යනවා ලංකාවෙන් වෙනත් රටකට. ගියාම කවුරු හරි අහනවා කොහොමද මේ දවස්වල ලංකාවේ තත්ත්වය කියලා අහපු ගමන් මතක් වෙන කීප දෙනෙක් ඉන්නවනේ නේද? කොහොමද ලංකාවේ තත්ත්වය කියලා අහපු ගමන්ම මතක් වෙන්නේ මොනවද? අනිවාර්යයෙන්ම පුතේ මෙන්න මේ හතරනේ මතක් වෙන්නේ. මේ බලන්න. මම හරි ආසයි ලංකාව අඳින්න. ඒ නිසා මම ලංකාව ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන ලංකාව. මේ කියන ලංකාවේ අනිවාර්යයෙන්ම තත්ත්වය මොන වගේ මේක මේ උපහාසයක් හෝ අපහාසයක් විදිහට හිතන්න එපා. එහෙම හිතුවොත් කියලා හොඳ නැති නිසා මම එන ලංකාව අඳින්නම්. ඔය ඇඳ වේගෙම මට ලංකාවත් අඳින්න පුළුවන්. හරි. ඔය තියෙන ලංකාව කියලා හිතන්න. හරි. හරි. මේ කියන ශ්‍රී ලංකාවේ තත්ත්වය මොන වගේද කියලා කවුරු හරි ඇහුවොත් අනිවාර්යයෙන්ම ඔයාලා දෙන උත්තරේ මොකද්ද? ලංකාවේ අනිවාර්යයෙන්ම දැන් කාලේ තත්ත්වය මොකක්ද කියලා අහපු ගමන්ම මතක් වෙන්නේ ලංකාවේ ස්වභාවයන් ටික කියන්න මෙන්න මේ හතර නිත්තේ මතක් වෙන්නේ. ලංකාවේ සමාජ තත්ත්වය. ඉතින් ඊට පස්සේ කියනවා ඉතින් මේ දැන් අද කාලේ හැටියට කියන්න එපා. මිනිස්සු හරි කලකිරීමෙන් ඉන්නේ. මිනිස්සු ලොකු බලාපොරොත්තු තියාගෙන හිටිය පහුගිය කාලේ තාප්පවල චිත්‍ර ඇඳා පාරවල් පේන්ට් කරා ලස්සන කරා හැඩ කරා මූණේ සායම් ගාගත්තා ඊළඟට මේ එහෙම ඉතින් මේ මිනිස්සු හරි සතුටින් පහුගිය කාලේ එහෙම හිටියා. පස්සේ මිනිස්සුන්ට දැන් හරි කලකිරලා එපා වෙලා ඉන්නේ කියලා ඔන්න සමාජ තත්ත්වය කියන. ඊට පස්සේ ආනම කොහොමද ලංකාවේ ආගමික තත්ත්වෙත් ඉතින් ඔය සහරාන් බෝම්බ ගැහුවා. කතෝලික ආගමේ අය ඒකට විරුද්ධව තාමත් කෑ ගහනවා. බුදුදහමේ තත්ත්වෙත් ඉතින් ඔය පන්සල් සාමාන්‍ය මට්ටමින් ක්‍රියාත්මක වීගෙන යනවා. ඊළඟට ඉතින් මේ ඉස්ලාම් ආගමත් ක්‍රියාත්මක වෙනවා. එහෙම කියලා ආගමික තත්ත්වය කියනවා. කොහොමද ලංකාවේ මේ දවස්වල දේශපාලන තත්ත්වය? කතා කරලා වැඩක් නැහැ. ඉතින් බොහොම හොඳට කරගෙන යනවා. දැන් ඉන්න අය තමයි හොඳටම කරේ කියලා ඉතින් දේශපාලන තත්ත්වෙත් අපි කියනවා. එතකොට ආර්ථික තත්ත්වය අම්මෝ ඒක ඊට වඩා හොඳයි. හරීම සෞම්‍යයි. බොහොම සුව පහසුයි. ඊටාම සතුටුදායකයි කියලා ඔන්න ආර්ථික තත්ත්වෙත් කියනවා. එතකොට ඔන්න දැන් ඔය ටික අහලා ඉවර වෙන කෙනෙකුට මොකද්ද තේරෙන්නේ? රට මොන වගේද? එහෙනම් පුතේ තේරුම් ගන්න බුදුහාමුදුරුවන්ගේ විෂය මේක බෞද්ධ ශිෂ්ටාචාරය. මේකේ මුල හොයාගෙන යන්න ඕන. ඒ යනකොට අහුවෙන්නේ කවුද? ಭಾರತය කියන රට. ඒ රටේ ස්වභාවය හොයද්දී භාණ්ඩයක වෙළඳපොළට ගිහිල්ලා භාණ්ඩයක ස්වභාවය හොයනවා වගේ බෑ. පුද්ගලයේ ස්වභාවය හොයනවා වගේ බෑ. රටක ස්වභාවය හොයන්නේ ප්‍රධාන අංශ හතරකින්. මොනවද අංශ හතර? සමාජය, ආගම දහම, දේශපාලනික තත්ත්වය හා ආර්ථික තත්ත්වය. ඔය හතරෙන් තමයි රටේ තත්ත්වය වෙන්නේ. ඒ නිසා ඔන්න අපි හැරෙනවා අපේ මාතෘකාව දෙසට. මොකක්ද අපේ මාතෘකාව? බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය හඳුනා ගැනීමට කරන පළවෙනිම මාතෘකාව මොකක්ද? බුදුහාමුදුරුවෝ පටන් ගත්තු විෂයක් මේක. ඒ නිසා බුදුහාමුදුරුවෝ පටන් ගත්තේ මේක ಭಾರತයෙන් නිසා. බුදුහාමුදුරුවෝ පහළ වීමට පෙර සහ බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ ಭಾರತයේ සමාජ, ආගමික, දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම තමයි අපේ මාතෘකාව. දැන් මම හිතනවා යම් මට්ටමකට මේ මාතෘකාව කියා ගන්න පුළුවන් කියලා. මේ මාතෘකාව තනියම කියන්න පුළුවන්. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ, ආගමික, දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම. මම ඇත්තටම මේක මේ වෙනද නම් පන්තියේ උගන්වද්දී මේ
ෆිසිකලි උගන්වද්දී මේක ළමයින්ගෙන් ඇහුවාම මේ කියපු ටික හොඳට අහගෙන ඉඳලා ගිරව් වගේ කියනවා මේ මාතෘකාව. පොත වහලා දාලා මමත් බෝඩ් එක මකනවා මකපු ගමන් කටපාඩමින් කියනවා මේක තේරුම් ගත්ත කියලා. මම දැන් මේ පුතාගෙන් එහෙම අහන්නේ නැහැ. නමුත් මං හිතනවා මේක අවබෝධ වෙන්න ඇති, පැහැදිලි වෙන්න ඇති. දැන් නිකන් සාපේක්ෂව හිතන්න මේ මාතෘකාව ලියපු වෙලාවේ ඔළුවට ආවේ මොනවද? සමහර වෙලට මේ කියන්නේ මේ මාතෘකාවේ තියෙන්නේ මොනවද කියලා මෙලෝදියක් තේරෙන්නේ. දැන් බලන්න මාතෘකාවෙන්ම දැනටම තේරෙනවා මොනව ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. එහෙනම් දැන් මං හිතනවා මාතෘකාව මතක ඇති. බෝඩ් එකේ මාතෘකාව තිබෙනවා. තිබ්බ වුණත් බෝඩ් එක දිහා බලාගෙන එක සැරයක් විතරක් කියන්න උත්සාහ ගන්න. ඊට පස්සේ බෝඩ් එකේ නැතුව පොත වහලා අපි කියන්න උත්සාහ ගනිමු. බලමු මොකක්ද කියලා. ප්‍රාග් බෞද්ධහා බුද්ධකාලීන ಭಾರತೀಯ සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම. ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන ಭಾರತೀಯ සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම. මොකක් අධ්‍යයනය කිරීමද? සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම. කොහේද? ಭಾರತයේ. මොන කාලෙද? ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලේ. ඒ කිව්වේ බුදුහාමුදුරුවෝ පහළ වීමට පෙර හා බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ. හරි. එහෙනම් දැන් බලන්න ඔන්න මම බෝඩ් එක මකනවා. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම. පළවෙනි මාතෘකාව එකෙන්ම කටපාඩම් දැන්. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම. හරි. එහෙනම් දැන් මං හිතනවා මේක තේරුම් ගියා නම් පුතාට දැනටම තේරෙන්න ඕන මේ පළවෙනි මාතෘකාවේ අණු කොටස් 4ක් තියෙනවා කියලා. පළවෙනි මාතෘකාවේ 1 1 1 2 1 3 1 4 කියලා අණු මාතෘකා 4ක් තියෙනවා. අන්න ඒක පුළුවන් නම් මට පුතා හිතලා කියන්න බලන්න. දැන් මේ ප්‍රධාන මාතෘකාව දැන් දන්නවා. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම. නිකන් හිතලා කියන්න වැරදුනාට කමක් නැහැ. වැරදින්නත් පුළුවන්, හරියන්නත් පුළුවන්. අද මේ පළවෙනිම දවස. මට කියන්න බලන්න මේ පළවෙනි පාඩමේ ලොකු මාතෘකාව දිහා බැලුවාම අණු මාතෘකා 4ක් තියෙන්න පුළුවන් කියලා තේරෙන්න ඕන. අණු කොටස් 4ක්. සමහර විට ඒක තේරෙන්න පුළුවන්, සමහරට නොතේරෙන්නත් පුළුවන්. දන්නවනම් මට කියන්න බලන්න සමාධී මොකක්ද මේකේ තියෙන අණු කොටස් 4? සමාජීය පසුබිම, ආගමික පසුබිම, දේශපාලනික පසුබිම, ආර්ථික පසුබිම. හරියට හරි. බොහොම හොඳයි. තව එක වචනයයි උතෙන්ට අඩු උනේ. මොකද්ද? ಭಾರತೀಯ කියන වචනේ විතරයි. එහෙනම් ආයි කියමු නිවැරදිව වචනේ ඒ වචනේ දාලම 4ම කියමු. මට මම අංක කියන්නම් ඔයා මට මාතෘකාව කියන්න. 1 1 මොකද්ද? ಭಾರತೀಯ සමාජීය පසුබිම. ಭಾರತೀಯ සමාජ පසුබිම. 1 2 ಭಾರತೀಯ ආගමික පසුබිම. 1 3 ಭಾರತೀಯ දේශපාලනික පසුබිම. 1 4 ಭಾರತೀಯ ආර්ථික පසුබිම. හරි. කොයි කාලෙද කියලා මට කියන්න දැන්. ප්‍රාග් මේ අධ්‍යයනය බෞද්ධ ඔව්. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන. very good. හරි. බොහොම හොඳයි. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම අධ්‍යයනය කරන්නේ. හරි. එහෙනම් අපි පළවෙනි මාතෘකාව දැන් අර විදියට අර පොලේක අංක 1 දාලා ලකුවට ලියලා ඒකේ පළවෙනි අණු කොටස විදියට මට මේ වෙලාවේ පේන විදියට මේකේ මේ
charging ටිකක් අඩුයි. ඒ නිසා මම ඉක්මනටම සටහනට එන්න. මේ පොඩි විස්තරය අපි ලියමු අදට. එතකොට පළවෙනිම අනුමාත්‍රිකාව ලියමු. එහෙනම් එකේ එක ඒ කියන්නේ පළවෙනි පාඩමේ පළවෙනි අනුමාත්‍රිකාව පුතා ලියන්න. බුද්ධ කාලීන දැන් ප්‍රාග් බෞද්ධ කියන වචනයක් පොඩ්ඩක් අතහැරලා දාමු. කමක් නැහැ. ඒ ගැන අපි කතා කරනවා. නමුත් එච්චර දිගට දැන් ඕනේ නැහැ. දැන් පළවෙනි මාතෘකාවකට දාලානේ තියෙන්නේ. පළවෙනි ප්‍රධාන මාතෘකාවට ඒක ලියලානේ. ඒ නිසා මෙන්න මෙතෙන් ලියමු. බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිම බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිම. ඔය තමයි පළවෙනි මාතෘකාවේ පළවෙනි අණු කොටස. දැන් ඕක පොතේ ලියවෙන්න ඕන අර CR පොත මම පෙන්නුවනේ. මෙන්න මේ CR පොතේ. අපි මම මේ පිළිවෙලට වැඩ කර CR පොතක් ගන්න ඕනි කියලා නීතියක් නැහැ. තියෙනවා නම් වඩා හොඳයි. ඒතර මේ මෙන්න මෙතන අපි පළවෙනි මාතෘකාව ලිව්වා. අංක 1 ලොකුවට දාලා ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම කියලා ලිව්වා. ලියලා ඊට පස්සේ මේක මෙහෙට පෙරලලා මෙන්න මෙතන තමයි ලියන්නේ පළවෙනි අනුමාත්‍රිකාව ලියනවා ලොකුවට කොහමද පළවෙනි අනුමාත්‍රිකාව බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිම මෙතන ලියනවා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිම කියලා ලොකුවට ලියලා ඊට පස්සේ මම මේ කියන ඡේදය ලියන්නේ හරි ඒ ඡේදෙ විතරක් ලියලා අදට අපි පන්තිය අවසන් කරනවා ඊට පස්සේ අපි ඊළඟ දවසේ පාඩමේ ඉතුරු ටික දැන් අපි වෙලාවක් එහෙම නියම කරගෙන ක්‍රමානුකූලව කරගෙන යමු. කිසිම ගැටලුවක් නැහැ. මම දැන් සටහන චුට්ටක් කියන්නම්. ඒ කියන චුට්ට විතරක් දැනට ලියලා තියෙනවා. මට පොඩි වෙලාවක් දෙන්න. හරි පුතා. මේ විදිහට ලියන්න ඡේදයක් විදිහට පටන් අරන් බෞද්ධ ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ ಭಾರತයේය ඒ බුදුන් වහන්සේ පහළ වීමත් සමගයි බෞද්ධ ලියාගන්න බැරි වුණොත් මගෙන් නැවත අහන්න බෞද්ධ ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ ಭಾರತයේය ඒ බුදුන් වහන්සේ පහළ වීමත් සමගයි බුදුන් වහන්සේ පහළ වීමත් සමගයි
මේ නිසා ඡේදයේ වෙන වෙන තැනක් ආවොත් මම කියනවා නිසා දැනට මෙහෙම ලියාගෙන යන්න. මේ නිසා බෞද්ධ ශිෂ්ටාචාරය හැදෑරීමේදී පළමු කොටම ಭಾರತය පිළිබඳ කෙටි විග්‍රහයක් දැනගත යුතුය. කෙටි විග්‍රහයක් දැනගත යුතුය. ඒ සඳහා ප්‍රාග්බෞද්ධ හා බුද්ධකාලීන වරහන් ඇතුලේ අවශ්‍ය නම් තේරුම ලියා ගන්න. ප්‍රාග්බෞද්ධ හා බුද්ධකාලීන කියන එකට වරහන් ඇතුලේ බුදුන් වහන්සේ පහළ වීමට පෙර හා පහළ වූ පසු බුදුන් වහන්සේ පහළ වීමට පෙර හා පහළ වූ පසු. එහෙම නැත්නම් අර විදියටම ලියාගෙන යමු. ඒ සඳහා ප්‍රාග්බෞද්ධ හා බුද්ධකාලීන ಭಾರತೀය මේක මේ විශේෂ කරුණක් නෙවෙයි කියන්නේ. නමුත් අපි මේක පොඩ්ඩක් පාට වෙනස් කරලා ලියාගමු. රතු පාටින් හෝ වෙනත් පාටින්. ඒ සඳහා මෙන්න මේ කියන ටික රතු පාටින් ලියන්න. ඒ සඳහා දැන් මම කිව්ව ටික නැවත කියන්නම්. මම කියන තැන ඉඳලා රතු පාටින් ලියන්න. ඒ සඳහා ප්‍රාග්බෞද්ධ හා බුද්ධකාලීන ಭಾರತೀය ඔන්න දැන් රතු පාටින් ලියන්න. සමාජ ආගමික කමාදදාලයන් සමාජ ආගමික දේශපාලනික හා ආර්ථික පසුබිම දැන් ආයේ නිල් පාටින් අධ්‍යයනය කළ යුතුය. නිල් පාටින් අධ්‍යයනය කළ යුතුය. හරි. වෙනම ඡේදයක් විදියට මෙහෙම ලියන්න. ඒ අනුව මෙහිදී මෙම පාඩමේ පළමු කොටස ලෙස අප අධ්‍යයනය කරනු ලබන්නේ
රතු පාටින් ආයෙම ලියනවා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයයි බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිමයි බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පසුබිමයි හරි පුතේ දැන් එතකොට අපි ඔන්න ඊළඟ දවසේ කතා කරනවා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය මොන වගේද එදා තිබුණේ කියලා. ඒ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ එදා මිනිස්සු මොන වගේද ඒ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය මොන විදියටද පැවතුනේ එහි తত্ত্বය මොන වගේද ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරනවා. එහෙනම් ඔන්න අද පේපරේ හඳුනාගත්තා පාඩම් ටික හඳුනාගත්තා අමාරු විෂයක් නෙවෙයි කියලා තේරුම් ගත්තා දන්න ගොඩක් දේවල් මේකේ මාතෘකාවල ගැවසෙන බව අවබෝධ කරගත්තා එහෙම අවබෝධ කරගෙන ඊට පස්සේ පළවෙනි පාඩමට ආවා පළවෙනි පාඩමට ඇවිල්ලා පාඩම ගැන විස්තර කළා ඊට පස්සේ පාඩමේ මාතෘකාව හොඳට තේරුම් කරලා දුන්නා දැන් මාතෘකාව තේරෙනවා ඊළඟට තියෙන්නේ ඒ මාතෘකාවට අනුව පළවෙනි කොටසේ පැහැදිලි කිරීම කරගෙන ලස්සනට අපිට පියවරෙන් පියවර ඉස්සරහට යන්න තියෙනවා. එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරමු. දැන් අද මේ පළවෙනි දවසේ මේ පාඩමට සහභාගී දැන් මේ පළවෙනි දවසේ මේ මොනවාට මම දන්නවා අනිවාර්යෙන් මේ ඊළඟ දිනවලදී අපිට තව දරුවන් එකතු වෙනවා. දැන් පුතාට මම මේ පණිවිඩය කියන්නේ එහෙම එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් එයාලට කියන්න මේ අද දවසේ ඉඳලා මේ සියලුම පාඩම් ඔන්ලයින් පාඩම් අපි රෙකෝඩ් කරනවා. එතකොට අපි හිතමු ඒ පසු වෙලා එන කෙනෙකුට මේ කතා කරපු ටික රෙකෝඩින් එක යවන්න පුළුවන්. එයාට එතකොට තියෙන්නේ මේ පන්තියේ මේ වෙලාවේ සමාධි හිටියා වගේම එයාලටත් තියෙන්නේ රෙකෝඩින් එක හොඳට බලලා ඊටු ටික ඊළඟ දවසේ සාකච්ඡා කරන තැන ඉඳලා එකතු වෙන්නයි තියෙන්නේ. ඒ නිසා මුලින් එකතු වෙලා හොඳ ලස්සනට පිළිවෙලට සටහන් ටික හදාගෙන මේ කටයුතු කරගෙන යන්න අනිත් අයටත් එකතු වෙන්න කියන්න. හොඳයි සමාධිය එහෙමනම් තෙරුවන් සරණයි.